කිට්නවාර් කියන මාධ්‍යවේදියා පැහැරගෙන ගොස් බරපතල ලෙස තුවාල කොට මුදා හැර තිබුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා වෙලා තිබුණා. ඔහු මුදා හැරීමට පෙර මහින්ද රාජපක්ෂ මහත්මයාට කතා කර බවත් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ මැදිහත් වීම මත ඔහු මුදා හැරිය බවත් තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා වෙ තිබුණේ. එනං එයින් අඟවන්නේ කුමක්ද? ඔහු පැහැරගෙන ගිය බවත් ඔහු මුදා හැරීම සඳහා රාජපක්ෂ මහත්මයා මැදිහත් වූ බවත්. ඒ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඔහුගෙන් කට උත්තරයක් ගන්නකොට ඔහු කියන්නේ මොකද්ද? මට මතක නැහැ. ඒ වගේම ඔහුගේ පුතා යෝස්ත රාජපක්ෂ දෙහිවල ප්‍රදේශයේ විශාල නිවසක් ඉදිකිරීම පිළිබඳ ප්‍රශ්න කරනකොට ඔහු කියන්නේ මට ආච්චි මේ ගේ හදන්න සල්ලි දුන්නා කියලා. ආච්චිගෙන් අහනකොට කියනවා මට මැණික් මල්ලක් ගෙන දුන්න දන්නේ නැති කට්ටියක් කියලා. මල්වානේ අක්කර 17ක පොල් අක්කර 17ක විශාල ගයක් හදලා තිනකොට බැසිල් රාජපක්ෂගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අහනකොට කියනවා ගේ මගේ නෙවෙයි කියලා. මාතර බ්‍රවුන්සිල් ප්‍රදේශයේ මාතර ඉතාමත් මිලා අධික බ්‍රවුන්සිල් ප්‍රදේශයේ අක්කරයක ඉඩමක් බැසිල් රාජපක්ෂ මිලදීගෙන තිබෙනකොට බැසිල් රාජපක්ෂගේ ඉඩම කාගේද කියලා අහනකොට ඒක ඔහුගේ නෙවෙයි කියනවා. එනිසා මේ පෙන්눔 කරමින් තිබෙන කුමක්? නීතියට සමච්චල් කරන, ජනතාවට සමච්චල් කරන, ගෙවල් තියනවා අයිතිකාරයෝ නැති, ගෙවල් හදනවා මැණික් මලු ගෙනත් දීලා, මාධ්‍යවේදී නිදහස් කරන දුරකථන ඇමතුමක් ආවද කියලා මතක නැහැ වගේ කියන විකටකාරී විගඩම්කාරී දේශපාලනඥයන් අපේ රටේ හැදිලා තිබෙනවා. එනිසා ඔබ හිතනවද මේ පාලකයන්ට අපේ රට ගොඩනගන්න පුළුවන් කියලා? අපේ රට ඉදිරියට ගෙන යන්න පුළුවන් කියලා? අවුරුදු 70ක් යනකොට මේ පක්ෂ දෙක අපේ රට පාලනය කරලා අපේ රට ගෙනත් තිබෙන්නේ කවර තැනකටද? ආර්ථික වශයෙන් විශාල ලෙස කඩාවැටිච්ච රාජ්‍යයක් අපිට නිර්මාණය කරලා දීලා තිබෙනවා. අපරාධ වලින් ග්‍රහණ වෙච්ච රාජ්‍යයක් අපිට නිර්මාණය කරලා තිබිලා. නීතිය සහ විධානයේ ආධිපත්‍ය කඩාවැටිච්ච රාජ්‍යයක් අපිට නිර්මාණය කරලා දීලා තිබෙනවා. කන්ටේනර් වලින් තොග ගණන් කුඩු බාන රාජ්‍යයක් අපිට නිර්මාණය කරලා දීලා තිබෙනවා. විදේශීය රාජ්‍යයන් ඉදිරියේ හුදකලා බවට පත්වුණු කොන්නු රාජ්‍යයක් අපිට නිර්මාණය කරලා දීලා තිබෙනවා. සිංහල දෙමළ මුස්ලිම් ජනයා අතර සමගිය ගොඩනගෙනව වෙනුවට සැකේ අවිශ්වාසයේ ක්‍රෝධය වර්ධනය වෙච්ච රාජ්‍යයක් අපිට ගොඩනගා දී තිබෙනවා. වංචාව දූෂණේ කෙල පැමිණි රාජ්‍යයක් අපිට ගොඩනගා දී තිබෙනවා. ඒ නිසා ඔබ විශ්වාස කරනවද යලි මේ පක්ෂ දෙකට අපේ රට ගොඩනගේ හැකියි කියලා? කවුරු හරි මට කියන්න. මේ පක්ෂ දෙකට යලි මේ රට ගොඩනැගිය හැකිද? ඔවුන් අවුරුදු 70ක් යනකොට අපිට ඉතිරි කොට තියෙන ශේෂපත්‍රේ ආර්ථික වශයෙන් බෙලහීන වූ, සමාජීය වශයෙන් කඩාවැටුණු, අපරාධ වලින් ගහන වෙච්ච රාජ්‍යයක් නම් ඔවුන්ට මේ විනාශය ඉදිරියට ගෙන යනවා ඇරුණුකොට මේ සමනය කිරීමට නොහැකි බව දැන් අපි ඉදිරියේ තහවුරු කොට අමාරයි. මහින්ද රාජපක්ෂ මහත්මයා අවුරුදු 10ක් විධායක බලය තිබුණා. පාර්ලිමේන්තුවේ 3/2කට වඩා වැඩි බලය තිබුණා. සියලු පළාත් සභා බලය තිබුණා. ප්‍රාදේශ සභාවල බලය තිබුණා. ඒ සියලු බලය තියාගෙන අවුරුදු 10ක් රට පාලනය කරලා රට හදන්න පුළුවන් වුණාද? බැරි වුණා. නිසා සියලු බලය තියාගෙන අවුරුදු 10කින් මේ රට හදන්න බැරි වුණා නම් යලි මේ රට ගොඩනගාවි කියලා කවුරුත් විශ්වාස කරන්න එපා. රනිල් වික්‍රමසිංහ මහත්මයා 2015 අවුරුද්ද බලයට පත් වෙනකොට අපිට කිව්වේ මොකද්ද? සාක්කු පුරවනවා නේද? තෙමිතෙමි යන කෙනාට කාර් එකක් ගන්න ඉඩ හදලා දෙනවා. රැකී රක්ෂා දසලක්ෂයක් නිර්මාණය කරනවා. ජනතාවගේ ජීවිතේ වර්ධනය වෙන ආර්ථික ප්‍රතිපත්තියකට යනවා කියලා කිව්වා. හැබැයි සිදු වී තිබෙන්නේ කුමක්? රටේ සියලු ස්වභාවික සහ ජාතික සම්පත් විකුණමින් එදිනෙදා ගමේ සාමාන්‍ය අසරණ භාවයට පත්වෙච්ච කෙනෙක් තමන්ගේ ඉඩම විකුණලා ජීවත් වෙනවා වගේ, තමන්ගේ ගොඩනැගිල්ලක් විකුණලා ජීවත් වෙනවා වගේ, වරාය විකුණමින්, ගුවන්තොටුපළ විකුණමින්, කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකුණන උත්සාහ කරමින්, ත්‍රිකුණමාලේ තෙල් ටැංකි සංකීර්ණ විකුණමින්, ඉතාමත් අහිත කරපන්නේ වෙළඳ කිවිසුම් වලට අවතීර්ණ වෙමින් අපේ රට විනාශය කරා ඇදගෙන යන එක තමයි මේ අවුරුදු 3මාර ඇතුළත කරලා තිබෙන්නේ. ඒ නිසා දැන් ඕනෑවටත් වඩා වැඩියෙන් අප ඉදිරියේ තහවුරු කොට අවසන්, ඕනෑවටත් වඩා වැඩියෙන් අප ඉදිරියේ තහවුරු කොට අවසන් මේ පක්ෂ දෙකට අපේ රට ඉදිරියට ගෙන යා නොහැකි බව. අප කිසිවෙක්
යලි කිසිදු සැකයක් සාංකාවක් දෙගිඩියාවක් තබා ගත යුතු නැහැ. මේ පක්ෂ දෙකට රට හදන්න පුළුවන්ද බැරිද කියලා සංවාදයක්. කාට හරි තියෙනවද එහෙම සංවාදයක්? හදන්න පුළුවන්ද බැරිද කියලා? අපි කියන්නේ එහෙම සංවාදයක් දැන් අවශ්‍ය නැහැ. පැහැදිලි මේ පක්ෂ දෙකට රට හදන්න බැරි බව. එහෙනම් මොකද්ද තිබෙන්නේ? හදන්නේ කවුද? හදන්නේ කොහොමද? ඒක අපි සංවාද කරනවා. ඒක අපි සංවාදයට ලෑස්ති. මේ පක්ෂ දෙකට හදන්න පුළුවන්ද බැරිද කියලා තවදුරටත් සංවාදයක් අවශ්‍ය නැහැ. බෑ. අවුරුදු 70ක් කරනකොට මහා විනාශකාරී සමාජයක් රාජ්‍යයක් නිර්මාණය කර තිබෙනවා නම් තව කෙතෙක් කාලයක් මේ රට පාලනය කරත් මේ කණ්ඩායම් දෙකට අපේ රට හදන්න බැරි බව අපි ඉදිරියේ ඔප්පු කොට හමාරයි. එනිසා අපි අතර පොදු ජනය ඇතුලේ තවදුරටත් කිසිදු පන්නේ සංවාදයක් නොතබාගත යුතුයි. මේ කණ්ඩායම් දෙකට රට හදන්න පුළුවන්ද බැරිද කියලා සංවාදකින් තොරව අපි පිළිගත යුතුයි. මේ කණ්ඩායම් දෙකට රට හදන්න බැරි බව. එසේනම් හදන්නේ කොහොමද? හදන්නේ කවුද? ඒ පිළිබඳ අපි සංවාද කරමු. ඒ පිළිබඳ අපි සංවාද කරමු. හදන්නේ කොහොමද? හදන්නේ කවුද? ඒ පිළිබඳ සංවාදයකට අපි ලෑස්ති. එනිසා අපි තමුන්නාන්සලා හම්බ වෙන්න ආවේ මේ රට හදන්නේ කොහොමද? හදන්නේ කවුද කියලා සාකච්ඡාවකට. එයි සාමාන්‍ය ජනතාව තුළ මනසේ තියෙන්නේ කුමක්ද? ජනතා විමුක්ති පෙරමුණේ අපේ පක්ෂේ ඔබගේ මනස ඇතුලේ තැම්පත් වී තිබෙන මොන ආකාරයකද? කොහොමද? ජනතා විමුක්ති පෙරමුණ හොරකමට විරුද්ධයි. කවුරුද දන්නවනේ ඒක? හොරකම් කරන්නේ නැහැ. පොදු ජනය අපිට ඡන්ද දෙන කෙනා, අපිට ඡන්ද නොදෙන කෙනා, අපිට එකඟ වෙන්නේ නැති කෙනා පිළිගන්නවා. අපි හොරකම් කරන දේශපාලන ව්‍යාපාරය. අපි හොරකමට විරුද්ධ දේශපාලන ව්‍යාපාරය. අපි මේ රටේ මහජනයාගේ දේපල නාස්ති කරනවට විරුද්ධ දේශපාලන ව්‍යාපාරය. නේද? අපි මේ රටේ ජනතාවට ප්‍රශ්නයක් ආපුවම වේගෙන් මැදිහත් වෙන දේශපාලන ව්‍යාපාරය. ජනතාවට ප්‍රශ්නයක් ආපුවම වේගෙන් කියන්න ඕන කියලා කල්පනා කරන දේශපාලන ව්‍යාපාරය. අපි ජනතාවගේ සිස් සතන් තුළ පළපදියම් වී තිබෙන්නේ ඒ ආකාරයට. හොරකම් කරන්නේ නැති, හොරකමට විරුද්ධ, නාස්ති කරන්නේ නැති, නාස්තියට විරුද්ධ, ප්‍රශ්නයක් ආපුවම මැදිහත් වෙන, ප්‍රශ්නයක් ආපුවම ජනතාව ගිහිල්ලා කියන්න ඕන පක්ෂයට අපි හඳුනාගෙන තිබෙනවා. හැබැයි අපි ඒ විදිහට තමුන්නාන්සලා හඳුනාගත්තට රට පාලනයේදී ඔව් ඒව JVP එක රට හදනවා නම් රනිල් තමයි. රට හදනවා නම් රනිල්. අරව නම් JVP. රට හදනවා නම් මහින්ද තමයි. එහෙමනේ තියෙන්නේ. හොරකමට විරුද්ධ නම් JVP තමයි. ඒ කියන්නේ මේකෙන් තියෙන මොකක්ද? ජනතා විමුක්ති පෙරමුණ ජනතාවගේ හිස් ඇතුලේ පල්පදියම් වී තිබෙන්නේ මේ සිදුවෙන විනාශකාරීත්වයට එරෙහි දේශපාලන ව්‍යාපාරයක් ලෙස විනා රට ගොඩ නැගීමට සමත් වෙන දේශපාලන ව්‍යාපාරයක් ලෙස නෙවෙයි. රට ගොඩ නගනවා නම් රනිල්, රට ගොඩ නගනවා නම් මහින්ද. හොරකම අල්ලනවා නම් JVP නේද? ඒ නිසා තමයි තමුන්නාසලා අපිට മന്ത്രി දුර දැන් නේද මහරගම නගර සභාවට മന്ത്രി දුර 5ක් නේද? മന്ത്രി දුර 5ක් ලබා දී තිබෙනවා. ඒ ඇති අර වැඩි. හදන්න කට්ටිය වෙනම ගේනවා. නේද? අද අපි තමුන්නාසලට කියන්න වෙන මුත් නෙවෙයි. මේ රට හදනවා නම් හදන්නේ ජනතා විමුක්ති පෙරමුණ පමණයි. ඒක ඇත්ත. එනිසා අපිට සංවාදයක් අවශ්‍ය වෙයි තිබෙනවා. මේ රට හදන්නේ කොහොමද? නැයිතා සැකවින් තමුන්නාන්සේලාට මේ රට හැදීම පිළිබඳ සාකච්ඡාවක් කරන්න යදා. අපි පසුගිය 14 වෙනිදා මහරගම තරුණ සේවා සභාවේදී මේ රට ගොඩනැගීම සඳහා අවශ්‍ය වන වැඩපිළිවෙල සකස් කිරීම සඳහා අපි කණ්ඩායමක් පත් කරා. පළමු කොට මොකක්ද අපේ රටේ ප්‍රශ්නේ? අපේ රටේ පළමු ප්‍රශ්නේ තමයි ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකයේ ඇති වී තිබෙන ව්‍යසනය. අද පොදුවේ ගත්තොත් ග්‍රාමීය ජනතාව දසලක්ෂ ගණන් අපේ රටේ ජනතාව ජීවත් වෙන්නේ ගම්වල. ලෝකයේ ගොඩක් රටවල් මුහුණ දීපු ප්‍රශ්නේ තමයි ගම්වල හිටපු ජනතාව ගම් අත්තරලා නගරයට ආවා. ගම් අත්තරලා නගරයට ආවා. ඉන්දියාවේ ගත්තොත් දිල්ලි බොම්බේ පිරුණා ග්‍රාමීය ජනතාව ඇවිල්ලා අදත් පැල්පත්වල මහා විශාල ජනාකීර්ණ නාගරික ජනාවාසකරණයකට ලක් වෙලා තිබෙනවා. ජනාවාසකරණයට ලක් වෙලා තිබෙනවා. ඒ නිසා ඉන්දියාවේ මුහුණ දීපු ප්‍රධාන ප්‍රශ්නය තමයි ගම්වල ජනතාව ගම් ඇත්තලා නගරයට ආපු එක. සංහයි චීනි සංහයි නියුවර කියන්නේ සංහයි පළාතට අයිති වෙන්නේ වර්ග කිලෝමීටර් 6800ක් වගේ භූමි ප්‍රමාණයක්. ලංකාවේ භූමියෙන් 10න් එකයි සංහයි කියලා කියන්නේ. ජනගහනය මිලියන 24යි. 2 කෝටි 40 ලක්ෂයයි. හැබැයි භූමිය ලංකාවේ භූමියෙන් 10න් එකයි. ඒකෙන් කියන්නේ මොකද්ද?
චීනෙත් ග්‍රාමීය ජනතාවල් දසලක්ෂ ගණන් ගම්මැත්තල නගරයට ආවා. ඇමරිකාවේ නිව්යෝක් ගත්තත් එහෙමයි. ලෝකේ හැම රටකම මුහුණ දීපු ප්‍රශ්නේ තමයි නාගරික ජනවාස කරන්නේ. හැබැයි අපේ මොකද වුනේ? අපේ ජනතාව ගම්මැත්තල නගරයට ආවේ නැහැ. අදත් දසලක්ෂ ගණන් ජනතාව ජීවත් වෙන්නේ කොහෙද? අදත් දසලක්ෂ ගණන් ජනතාව ජීවත් වෙන්නේ ගම්වල. ඒ නිසා තමයි දින 3-4ක නිවාඩුවක් આવොත් කොළඹ තේ එකක් බොන්න කඩයක් නැහැ. ඇයි? කට්ටිය ගමට ගිහිල්ලා. ඒ නිසා ජනතාව ඉන්නේ කොහෙද? ගමේ. ඒ නිසා අපේ ආර්ථික සැලැස්ම වෙන්න ඕන කුමක්ද? අපේ ආර්ථික සැලැස්ම වෙන්න ඕනක ප්‍රතිබිනවා ගමේ ජනතාව ගමේ ඉදිමින්ම ඔවුන්ගේ ජීවන තත්ත්වය සහ සමාජ තත්ත්වය උසස් කරන්නේ කොහොමද? ඕකට අපිට ආර්ථික සැලැස්මක් ඕන. ඔවුන් කොළඹ කඳවා නොවේ. උන් ගමේ තියලා ඔවුන්ගේ ජීවන තත්ත්වය සහ ආර්ථික තත්ත්වය උසස් කරන්නේ කොහොමද? අද අපේ රටේ ආර්ථිකයට මොකද සිදු වී තිබෙන්නේ? අද අපේ රටේ ආර්ථිකය කොළඹ කේන්ද්‍ර කරගත්තු ආර්ථිකයක්. උදාහරණයකට ගත්තොත් රටේ සමස්ත ජාතික ආදායම ජාතික ධනය අපි එකට කියන වසරකට නිෂ්පාදනය වෙන දල ජාතික නිෂ්පාදිතේ ජාතික ධනයේ 52% දෙන්නේ බස්නාහිර පළාත. රටේ සමස්ත ජාතික ධනයේ 52ක් නිෂ්පාදනය කරන්නේ 52ක් නිෂ්පාදනය කරන්නේ බස්නාහිර පළාත. උතුරු පැන පළාත් 4යි. මහා කුඹුරියායවත් මහා බිම් කඩවල් තිබ්බත් රටේ ආර්ථිකයට ඔවුන්ගේ දායකත්වය 4යි. වයිඹ පළාත 9යි. ඌව පළාත 4යි. එකෙන් කියන්නේ මොකක්ද? ආර්ථිකයේ ප්‍රසාරණය වීම අතිශය වැදගත්. අපේ රටේ ආර්ථික ප්‍රසාරණය වෙලා නැහැ. අපේ රටේ ආර්ථිකයේ තියෙන්නේ බස්නාහිර පළාත කේන්ද්‍ර කරගත්තු ආර්ථිකයක්. රටේ දල ජාතික නිෂ්පාදිතයෙන් 52ක් දෙන්නේ බස්නාහිර පළාත. එහෙනම් එකෙන් කියන්නේ මොකක්ද? අනෙක් පළාත්වල ඉන්න ජනතාව ආර්ථිකයෙන් විතැන් කරලා තිබෙන ආර්ථිකයෙන් ඉවත් කරලා තිබෙන ආර්ථිකය දූවිලි බවට පත් කරලා තිබෙන අපිට නව ආර්ථික සැලැස්මක් ඕනකම තිබෙන කුමක්ද? ග්‍රාමීය ජනතාවගේ ජන ජීවිතය උසස් කරන්න නම් ඔවුන්ගේ ආර්ථිකයත් එක්ක සමීපත ගැට ගැහුණු ආර්ථික ක්‍රමවේදයක් අපිට අවශ්‍ය වී තිබෙනවා. ඒක තමයි අපේ ආර්ථිකයේ ප්‍රධාන උපාය මාර්ගය. ගමේ ජනතාව ගමේ තබමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරන්නේ කෙසේද? ඒකයි වැදගත්කම තියෙන්නේ. හැබැයි මේගොල්ලෝගේ ආර්ථික සැලැස්ම මොකක්ද? ගමේ ජනතාව හුදකලා කරමින් ගමේ ජනතාව කොළඹ කැඳවමින් ආර්ථික සැලැස්මක් ඒගොල්ලෝ දියත් කරමින් තිබෙන නිසා අද අපේ රට අවශ්‍ය වී තිබෙන ආර්ථික සැලැස්මක් ගමේ ජනතාව මේ ඉඳිමින් ඔවුන්ගේ ජීවන තත්ත්ව උසස් කරන්න. ඒකෙත් ඉතා වැදගත් සාධක ගණනාවක් තිබෙනවා. අපේ ගම්වල ජනතාවගේ ආර්ථික ප්‍රභවය ඒගොල්ලෝගේ ආර්ථික සාධක ඒගොල්ලෝගේ ආර්ථිකයට සම්බන්ධ වෙලා තිබෙන්නේ විවිධාකාරයෙන්. ලෝකේ කිසිදු රටක නැති විවිධත්වයක් අපේ ගමේ ආර්ථිකයේ තිබෙනවා. උදාහරණයකට ගත්තොත් අනුරාධපුර පොළොන්නරුව කුරුණෑගල අම්පාර මොනරාගල හම්බන්තොට එක් ප්‍රදේශයකට આવොත් ඒ ප්‍රදේශයේ ප්‍රධානතම ආදාය මාර්ගය බවට පත් වී තිබෙන්නේ කුස්කර්මාන්තය. ඔවුන්ගේ ආදාය මාර්ග කුස්කර්මාන්තය. අපි ගියොත් මුහුදු තීරය දිගට ගියොත් නේද? පුත්තලම, හලාවත, මීගමුව, බේරුවල, ගාල්ල, වැලිගම, දික්වැල්ල ඒ මුහුදු තීරය දිගට ගියොත් ඒගොල්ලන්ගේ ආර්ථිකයේ ප්‍රධාන සාධකය බවට පත් වී තිබෙන්නේ දීවර කර්මාන්තය. අපි මේ පැත්තට ගියොත් දෙනියාය, හිනුදුම, මාතලේ ප්‍රදේශයෙන් කොටසක්, කළුතර, බුලත් සිංහල වැනි පළාත්, රත්නපුරේ යම් පළාත් වලට ගියොත් ඒගොල්ලන්ගේ ආර්ථිකයේ ප්‍රබලව බවට පත් වී තිබෙන්නේ මැණික් කර්මාන්තය. මේ සමාවෙන් කුඩා තේ කර්මාන්තය. ඇලහැර, රත්නපුර, ඔක්කම්පිටිය පළාත් වලට ගියොත් ඒගොල්ලන්ගේ ජීවන උපාය මාර්ගයේ ප්‍රධාන සාධකය බවට පත් වී තිබෙන්නේ මැණික් කර්මාන්තය. අපි ගියොත් අක්මීමන, කරන්දෙනිය, ඇල්පිටිය පළාත් වලට ගියොත් ඒගොල්ලන්ගේ ප්‍රධාන ජීවන උපාය මාර්ගයකට ගෙලා තිබෙන්නේ කුරුඳු වගාවත් එක්ක. හාරිස්පත්තුව අර පැත්තෙන් යටිනුවර මාතලේ සමහර පළාත් වලට ගිහම මේගොල්ලන්ගේ කුස්කර්ම ජීවන උපාය මාර්ගයකට ගෙලා තිබෙන්නේ සුළු අපනයන භෝගත් එක්ක. එනිසා අපේ රටේ ආර්ථිකයේ ග්‍රාමීය මට්ටමින් ආර්ථිකයේ විවිධාංගීකරණයකට ලක් වෙලා තිබෙනවා. ඒ විවිධාංගීකරණ අතිශය වැදගත්. එනිසා ග්‍රාමීය ජනතාවගේ මේ විවිධාංගීකරණයට ලක් වී තිබෙන ආර්ථික ප්‍රභවයන් වර්ධනය කිරීමෙන් තොරව ඔවුන්ගේ ජීවිත ඉස්සරහට ගෙන්න බෑ. කුස්කර්මාන්තයේ වර්ධනයකින් තොරව ගොවි ජනතාවගේ ජීවිත ඉස්සරහට ගන්න බෑ. දීවර කර්මාන්තයේ වර්ධනයකින් තොරව දීවර ජනතාවගේ ජීවිත ඉස්සරහට ගන්න බෑ. කුඩා තේවත්තේ වර්ධනයකින් තොරව කුඩා තේවතු හිමියාගේ ජීවිතය උසස් තත්ත්වයට පත් කරන්න බෑ. ඔවුන්ගේ ජීවිත උසස් තත්ත්වයට පත් කළ හැකි වන්නේ ඔවුන් නියැලෙන ආර්ථික ශේෂ්ත්‍ර වර්ධන කිරීමෙන් පමණයි. ඒක ඇත්ත. කුස්කර්මාන්තයේ වර්ධනය වුණොත් ගොවියගේ ජීවිතේ වර්ධනය වෙනවා. දීවර කර්මාන්තයේ වර්ධනය වුණොත් ඔවුන්ගේ ජීවිතේ වර්ධනය වෙනවා. හැබැයි කුස්කර්මාන්තය අපේ අද මුහුණ දී තිබෙන ගැටලුව කුමක්ද? අපි කවුරුත් දන්නවා තවදුරටත් අපේ රටේ වගා බිම් වැඩි කරන්න බෑ.
තවදුරටත් වගාබිම් වැඩි කරන්න බෑ. දැන් වගාබිම් වල අපි සීමාකාරී සාධකයකට එමින් තිබෙනවා. වගාබිම් සීමා වෙමින් තිබෙනවා. තියෙන වගාබිම් කුඩා වෙමින් තිබෙනවා. වගාබිම් වැඩි කරන්න බෑ. තව මොනතරම් සැලසුම් හැදුවා. අපිට දැන් අවශ්‍ය වෙන සැලසුම් මොකද්ද? වගාබිමේ අස්වැන්න වැඩි කරන්නේ කොහොමද? ඒක තමයි අපි මුහුණ දෙන ගැටලුව. උදාහරණයකට ගත්තොත් අපේ හොඳටම අස්වැන්න තිබෙන කුඹුරකින් ලැබෙන්නේ අක්කරයකට විබුසල් 100යි. ඒක තමයි හොඳම පෑන. මම කියන්නේ මේ තෙත් කලාපේ නෙවෙයි, වීලි කලාපේ අම්පාර කුරුණෑගල වෙන පළාත් වල තමයි ටික හොඳම අස්වැන්න තිබෙන්නේ. අක්කරයකින් විබුසල් 100යි. ජපානයේ අක්කරයකින් විබුසල් 300ක් ලැබෙනවා. අපේ වැලිමඩ අලවලට අල හොන්ඩරයක් හිටෙව්වොත් අපිට වැලිමඩ හොඳම අස්වැන්න කියලා කියන්නේ හොන්ඩර 12යි. එකට 12යි අපිට වැලිමඩ අල ලැබෙන්නේ. ඉන්දියාවේ එකට 22යි. ඒ නිසා අපේ අභියෝගය තමයි මේ ඵලදායීතාවය වැඩි කිරීමකින් තොරව ගොවි ජනතාවගේ ජීවන තත්ත්ව උසස් කරන්න බෑ. ඒ නිසා අපි කුෂ්කර්මයේ ප්‍රතිපත්තියක් හදන්න ඕනකම තිබෙනවා. ගොවි ජනතාවගේ ජීවිත උසස් කරන්න නම් ඔවුන් නියලන ශේෂ්ත්‍රයට සංවර්ධනයක් එන්න ඕනකම තිබෙනවා. ඒ සඳහා කුෂ්කාර්මික ප්‍රතිපත්තියක් අපි හඳුනා දෙන්න සූදානම් කරලා තිබෙනවා. ඒ සඳහා කුෂ්කාර්මික ප්‍රතිපත්තිය සකස් කරන්නේ රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අබේ වික්‍රම මහත්මයා, කුෂ්කර්ම දෙපාර්තමේන්තුවේ උපාධ්‍යක්ෂ ජනරාල් මහාංකෝට්ටේ මහත්මයා, ඒ වගේම පැල්වැහැර බීජ ගොවිපළ හිටපු අධ්‍යක්ෂ සුමිත් මහත්මයා, බතලගොඩ බීජ පර්යේෂණ ඒකකයේ හිටපු අධ්‍යක්ෂක ධනපාල මහත්මයා ඇතුළු අපේ රටේ විද්‍යුත් විශාල ප්‍රමාණයක් එකතු වෙලා මේ කුෂ්කර්ම ප්‍රතිපත්තිය හදන්න. මොකක් වෙනුවෙන්ද? ග්‍රාමීය ජනතාවගේ ජන ජීවිත උසස් කරන්න. ජන ජීවිත විතරක් නෙවෙයි. ග්‍රාමීය ජනතාවගේ සමාජ ජීවිත උසස් කරන්න. උන්ට සමාජීය වශයෙන් කිසි පිළිගැනීමක් නැති මිනිස් කොටසක් බවට පත් වී තිබෙනවා. පොලිසියකට ගියොත් වැඩියෙන්ම සද්ද දාන්නේ ගමේ කෙනාට. ඒක ඇත්ත කතාව. බැංකුවකට ගියොත් පස්සෙම කවුන්ටරින් කාර්යයක් කරගන්න පුළුවන් ගමේ කෙනාට. රජ කාර්යාලයකට ගියොත් නොසලකන භාජනයටපත් වෙන්නේ ගොවි ජනතාව. ඒක නෝන්ට සමාජීය පිළිගැනීමක් නැහැ. මිනිස්සෙක් හැටියට ජීවන තත්ත්වයක් වගේම සමාජ තත්ත්වයක් අවශ්‍ය වී තිබෙනවා. ඒ නිසා අපේ ආර්ථිකයේ ඉදිරි සැලැස්මක් අවශ්‍ය වී තිබෙනවා. ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය සහ සමාජීය තත්ත්වය ඉහළ නැංවීම සඳහා ප්‍රතිපත්ති මාලාවක් අපි ඉදිරිපත් කරන්න සූදානම්. ඊළඟ ප්‍රධාන දේ තමයි අධ්‍යාපනය. අද අපේ රටේ අධ්‍යාපනයට මොකක්ද සිදු වී තිබෙන්නේ? මම ඕගොල්ලන් එකක් අහන්න. ඕගොල්ලන්ගේ දරුවා පාසලට බාර දෙනකොටම ඊළඟ බාර දෙන්නේ මොකේද? ටියුෂන් පන්ති. 1980 අග වෙනකොට ටියුෂන් තිබුණේ උසස් පෙළට විතරයි. 80 මුල 80 අග වෙනකොට උසස් පෙළ පන්ති ළමයි පුද්ගලික පන්ති කරා යන්න ගියා. ඊට පස්සේ 90 මැද වගේ වෙනකොට සාමාන්‍ය පෙළට ආවා. 2000 මුල වගේ වෙනකොට 8 පන්තියට ආවා. 2007-8 වෙනකොට 5 පන්තියට ආවා. දැන් පන්තියට බාර දෙනකොට ඊළඟ බාර දෙන්නේ මොකටද? ටියුෂන් එකට. එයි. ලෝකේම ටියුෂන් කියලා එකක් නෑ මතක තබා ගන්න. දැන් ජපානයේ තියෙනවා. ජපානයේ දැන් ලොකු ප්‍රවණතාවයක් තියෙනවා ජපාන් දරුවන්ගේ විදේශීය භාෂා ඉගෙන ගන්න. විශේෂයෙන්ම යුරෝපියන් භාෂා. ජර්මන්, ඉතාලි, ප්‍රංශ, ස්පාඤ්ඤ වැනි භාෂා ඉගෙන ගැනීමේ ප්‍රධාන ප්‍රවණතාවයක් තිබෙනවා. හැබැයි පාසලේම භාෂාවන් උගන්වන්නේ නැහැ. සමහර පාසල්වල සමහර භාෂාවන් උගන්වන සමහර පාසල්වල භාෂාවන් උගන්වන්නේ නැහැ. ඒක දරුවෙකුට ප්‍රංශ භාෂාව ඉගෙන ගන්න ඕන. පාසලේ ප්‍රංශ භාෂාව ඉගෙන උගන්වන්නේ නැත්නම් එයා ප්‍රංශ භාෂාව ඉගෙන ගන්න පුද්ගලික පන්තිකට යනවා. එහෙනම් පුද්ගලික පන්ති වලට යන්නේ මොනවටද? පාසලේ උගන්වන්නේ නැති දේ ඉගෙන ගන්න. අපි යන්නේ මොනවටද? පාසලේ ගණිතය උගන්වනවා. ඒ ගණිතය මේ ඉගෙන ගන්න ටියුෂන් පන්තිරත් යනවා. ඒකමයි වෙන ගණිතයක් නම් කමක් නැහැ. ඒකමනේ. පාසලේ විද්‍යාව උගන්වනවා. ඒ විද්‍යාව ඉගෙන ගන්නම තව පන්තිකට එනවා. එයි. පාසලේ සිංහල උගන්වනවා. ඒ සිංහලම ඉගෙන ගන්න තව පන්තිකට එනවා. එයි. ඇත්තටම පාසලේ ලබා දෙන අධ්‍යාපනය පිළිබඳ විශ්වාසය බිඳ වැටලා තියෙනවා. කවුරු හරි කල්පනා කරනවා තමන්ගේ දරුවට උගන්වන්න පාසල විතර ප්‍රමාණවත් කියලා නේද? කවුරුවත් කල්පනා කරන්නේ නැහැ දැන්. හැම කෙනාම කල්පනා කරන මොකද්ද? දරුවට ටිකක් හොඳින් උගන්වන්න නම් මොකද කරන්න ඕන? දරුවට ටිකක් හොඳින් උගන්වන්න නම් පන්තියකට යවන්න ඕන. පන්තිත් කොහොමද තියෙන්නේ? සල්ලි නැතිම කෙනෙකුට දෙනවා ගමේ පන්තියක්. එයාට සල්ලි නැති කෙනාට. තව ටිකක් සල්ලි තියනවා නම් තියෙනවා නුගේගොඩ පන්තිය. තව ටිකක් සල්ලි තියනවා නම් තියෙනවා නුගේගොඩ කණ්ඩායම් පන්තිය. තවත් ටිකක් සල්ලි තියනවා නම් තියෙනවා මොකද්ද? ගුරුවරයා ගෙදර ගේන්න පුළුවන් පැයට 5000යි. නේ එවනේ. දැන් මොකද්ද වෙලා තියෙන්නේ?
සල්ලි නැත්තම් ගමේ පන්තිය. තවත් ටිකක් සල්ලි තියෙනවා නුගේගොඩ පන්තිය. නුගේගොඩ පොදු පන්තිය. තවත් සල්ලි තියෙනවා නම් නුගේගොඩ කණ්ඩායම් පන්තිය. තවත් සල්ලි තියෙනවා නම් ගුරුවරයා ගෙදර. දැන් අපි කැමති වුණත් අකමැති වුණත් අවසානයේදී අධ්‍යාපනයේ තීරණය වී තිබෙන කුමක් මතද? මොකක් මතද? සල්ලි තියෙනවද නැද්ද? සල්ලි තිබුත් ඉගෙන ගන්න පුළුවන්. සල්ලි නැත්නම් ඉගෙන ගන්න බෑ. සල්ලි තිබුත් දොස්තර වෙන්නත් පුළුවන්. ඒකනේ පහුගිය කාලේනේ සල්ලි තිබුත් S3යි. උසස් පෙළේ විද්‍යා විෂයන් කරලා S3ක් තිබුත් දොස්තර වෙන්න පුළුවන්. හැබැයි S3 විතරක් තිබුණාමද මොනවද උනා? සල්ලි ඕන. ඒ නිසා අද අවසානයේදී අපේ අධ්‍යාපනය කොතන තිබෙන්නේ? අද අපේ රටේ අධ්‍යාපනය තිබෙන්නේ සල්ලි තියනවද නැද්ද කියන සාධකය මත අධ්‍යාපනය ගන්න පුළුවන්ද බැරිද කියලා තීරණය වෙනවා. අපි පිළිගන්න වෙනදාට වඩා ගම්වලින් දරුවෝ විශ්වවිද්‍යාල වලට එනවා. ඒක ඇත්ත. මොකද 30000ක් විතර ගන්නකොට වැඩි ප්‍රමාණයක් ගම්වලින් දරුවෝ එනවා. හැබැයි අපි හරියට ගිහලා බැලුවොත් ගමේ ඈත දෙහියත්ත කණ්ඩේ දරුවෙක් ඇවිල්ලා ඉන්නවා තමයි මයියංගනේ දරුවෙක් ඇවිල්ලා ඉන්නවා තමයි. හැබැයි ගමට ගිහලා බැලුවොත් එයා දෙහියත්ත කණ්ඩේ යමක් කමක් තියෙන කෙනාගේ දරුවා. ගම දෙහියත්ත කණ්ඩේ උනාට එතන යම් ආර්ථික හැකියාවක් තියෙන කෙනාගේ දරුවා තමයි ඇවිල්ලා ඉන්නේ. හරි අඩුයි. ආර්ථික වශයෙන් තාමත් දුෂ්කර ජීවිත ගත කරන දෙමව්පියන්ගේ දරුවන්ට අද අධ්‍යාපන අවස්ථා නැති වී තිබෙනවා. සාධාරණයි. දරුවෙකුට අධ්‍යාපන ලබා ගැනීමේ හැකියාව සල්ලි තියෙනවද නැද්ද කියන සාධකය මත. Taman ධනවත්ද දුප්පත්ද කියන සාධකය මත තීරණය වීම සාධාරණ නැහැ. දරුවෙකු අධ්‍යාපන ලබා ගැනීමේ හැකියාව තීරණය වෙන්න ඕනකම තිබෙන්නේ ඔහු ඉපදුනේ පවුලේ ආර්ථික තත්ත්වය මත නෙවෙයි. අද මොකද වෙලා තිබෙන්නේ? ඒ දරුවා ඉපදුණු පවුලේ ආර්ථික තත්ත්වය මත තමයි ඒ දරුවට අධ්‍යාපනය ලබා ගන්න පුළුවන්ද බැරිද කියලා තීන්දුව වෙලා තිබෙන්නේ. ඒකයි සාධාරණ. ඒක සාධාරණ නෑ. ඒ අපේ රට නව අධ්‍යාපන ප්‍රතිපත්තියක් ඕන. කුමක් වෙනුවෙන්? සල්ලි තියනවද නැද්ද කියන සාධකේ නෙවෙයි. අධ්‍යාපන ප්‍රධාන නිර්ණායක බවට පත් වෙන්න ඕන. පුළුවන්ද බැරිද? දක්ෂද අදක්ෂද? හැකියාව තියනවද නැද්ද කියන සාධක මත අධ්‍යාපනයේ ඉදිරියට දොරටු විවෘත කිරීම අධ්‍යාපන ප්‍රතිපත්තියක් අපේ රටට ඕන. මොකද කියන්නේ? එයා ඉපදිච්ච පවුලේ ආර්ථික තත්ත්වය මත නෙවෙයි. ඔහුගේ හැකියාව දක්ෂතාවය මත ඔහුට අධ්‍යාපන ඉස්සරහට යන්න පුළුවන්ද බැරිද කියන නිර්ණායක වෙන ආර්ථික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ඕන. හැබැයි අපේ රටේ අධ්‍යාපන ප්‍රතිපත්තිය කුමක්ද? සල්ලි තියනවද නැද්ද කියන සාධකය තමයි අධ්‍යාපන ලබා ගන්න පුළුවන්ද බැරිද කියලා තීරණය කරන සාධකය බවට පත් වී තිබෙනවා. ඒ නිසා අපේ රට නව අධ්‍යාපන ප්‍රතිපත්තියක් අවශ්‍ය වී තිබෙනවා. සල්ලි තියනවද නැද්ද කියන සාධකය මත නොසලකා ඔහුට හැකියාව තියෙනවා දක්ෂතාවය තියෙනවා සාධකය මත අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කර යුතු තිබෙනවා. අන්නේ අධ්‍යාපන ප්‍රතිපත්තිය අපි හදනවා. ඒ සඳහා ප්‍රධානීය බවට පත් වෙලා තිබෙන්නේ මොරටු විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති දැන් ස්ලිට් ආයතනයේ ප්‍රධානියට කටයුතු කරන මහාචාර්ය අතලගේ මහත්මයා, ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්යවරු ගණනාවක්, විද්‍යාපීඨවල හිටපු විදුහල්පතිවරු මෙවැනි කණ්ඩායමක් අපත් කරා අපේ රට නව අධ්‍යාපන ප්‍රතිපත්තියක් අපිට ඕන. ඒතර ආර්ථිකයක් ඕන මිනිස්සුන්ට. අධ්‍යාපනයක් ඕන. ඊළඟ මොකද වෙලා තිබෙන්නේ? ඊළඟ ප්‍රධාන දේ තමයි ජනතාවට නිරෝගී සම්පන්න ජීවිතයක් ඕන. නිරෝගී සම්පන්න ජීවිතය තමයි මිනිස්සුන්ගේ වැදගත්කම තිබෙන්නේ. සංවර්ධනය කියන්නේ මොකද්ද? සංවර්ධනය කියන්නේ ගොඩනැගිලි නෙවෙයි. සංවර්ධනය කියන්නේ කොන්ක්‍රීට් වනාන්තර නෙවෙයි. මේගොල්ලෝ අපිට සංවර්ධනය කියලා දෙන්නේ මොකද්ද? ඒගොල්ලෝ සංවර්ධනය කියලා අපිට කියන මොකද්ද? බස්නාහිර පළාත් සභාවට ලොකු ගොඩනැගිල්ලක් හැදුවා. ගොඩනැගිල්ලක් හැදුවා නෙවෙයි, ගොඩනැගිල්ලට ලක්ෂායමාර්ග පුටුවකුත් ගත්තා. සංවර්ධනය. ඒක සංවර්ධනය. සංවර්ධනය තීරණය කරන්නේ ගොඩනැගිලි කොන්ක්‍රීට් වනාන්තර මත නෙවෙයි. 2004 ග්‍රීසියේ ඔලිම්පික් උළෙල තියෙන වෙලාවේදී ඒ කොමියුනිස්ට් පක්ෂයේ ලේකම්වරියක් හැටියට කටයුතු කරේ කාන්තාවක්. එතුමිය කිව්වා එදා ග්‍රීසියේ ජනතාවට උඹලට කවදා හරි කන්න වෙන්නේ මේ කොන්ක්‍රීට් කිව්වා. මොකද උනේ? අවුරුදු 7-8ක් යනකොට මුළු ග්‍රීසියම කඩා වැටුණා. අදත් ග්‍රීසිය කඩා වැටිච්ච රාජ්‍ය බවට පත් වී තිබෙනවා. ඉතින් සංවර්ධනය මනින්නේ කොන්ක්‍රීට් මත නෙවෙයි. පළාත් සභාව දැන් මොකද අපිට මේගොල්ලෝ සංවර්ධනය කියලා කියන්නේ? පොඩියට තිබු පොලිසිය ලොකු කරලා හැදුවා සංවර්ධනය. පොඩියට තිබුණු නගර සභාව හැදුවත් දැන් ලොකු කරලා. හරි නේ හදන්න අනිවාර්යයෙන් හැමතැනම කරනවා. පොඩියට ප්‍රාදේශීය නගර සභාව තියෙන ලොකු කරලා හදනවා. පොඩියට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තියෙන එක ලොකු කරලා හදනවා. මේ බිල්ඩින් සංවර්ධනයේ තාක්ෂණ ඉස්සරහට යනකොට බිල්ඩින් ඇතුළේ ගැවසෙන පිරිස අඩු වෙන්න ඕන. හැබැයි අපේ බිල්ඩින් පුරවනවා. නේද? ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියොත් නේද? ලේකම්තුමා හම්බෙන්න යන පාර හොයන්න වටපිටාව කරගෙන ඒ පුටු හැමතැනම මේස හැමතැනම වාඩි වෙලා හැමතැනම ඉතින් පුරවනවා. මේක වැරදි. සංවර්ධනය කියන්නේ කොන්ක්‍රීට් වනාන්තර නෙවෙයි. සංවර්ධනය කියලා කියන්නේ මොකක්ද? ජනතාවගේ ජන ජීවිත උසස් වෙන්න ඕන. ඔවුන්ට ආර්ථික මට්ටමක් එන්න ඕන. ඔවුන්ගේ දරුවන්ට අධ්‍යාපනය එන්න ඕන. ඊළඟ වැදගත්ම සාධක තමයි ජනතාවට නිරෝගී සම්පන්න ජීවිතයක් තියෙන්න ඕන. අද මේ ජනතාවට නිරෝගී සම්පන්න ජීවිතයක් තියෙනවද? මෑතකදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වාර්තාවක් ඉදිරිපත් කරා. මේ සති දෙකයි වාර්තාවට. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉදිරිපත් කළ වාර්තාවේ අද කියනවා
ලංකාවේ අවුරුදු 20ට වඩා වැඩි අයගෙන් 25% කුමන හෝ බෝ නොවන රෝගියකින් පෙළෙනවා කියන. ඒක ලංකාවේ පුරවැසියන් අවුරුදු 20ට වඩා වැඩි පුරවැසියන්ගෙන් 25% කුමන හෝ බෝ නොවන රෝගියකින් පෙළෙනවා. 25%. ඒ කියන්නේ මොනවද? එක්ක පිළිකා, එක්ක හෘද රෝගය, එහෙම නැත්නම් දියවැඩියාව, එහෙම නැත්නම් වකුගඩු රෝගය නේද? එහෙම නැත්නම් සුගර් මෙවැනි බෝ නොවන රෝගයකින් අපේ රටේ අවුරුදු 20ට වඩා වැඩි අයගෙන් 25%. ඒ කියන්නේ අවුරුදු 20ට වඩා වැඩි අය 100 දෙනෙක් ගත්තොත් 25 දෙනෙකුට කුමන හෝ බෝ නොවන රෝගයක් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? අපේ ජනතාව ලෙඩ જાතියක් වෙලා තියෙන මතකද බලන්න. අවුරුදු 70ක් යනකොට. ජාතිය ලෙඩ වෙලා තිබෙන්නේ. මේ ළඟදී මට හම්බුණා පේරාදෙණි විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමාගේ බිරිඳ. එතුමිය වැඩ කරන්නේ පේරාදෙණි වෛද්‍ය පීඨයේ ආචාර්යවරයෙක් හැටියට. එතුමිය ගියා කිව්වා කොත්මලේ ප්‍රදේශේ. කොත්මලේ ප්‍රදේශේ ගිහපුවම වැඩි හිටියා හම්බුණා මේ ඔක්කොටම දියවැඩියාව. ඉතින් ඒ ටීචර් එයා ආචාර්යතුමිය අහනවා මේ ඔයගොල්ලන්ට ලෙඩ නේද? නෑ නෝනේ මේවා මේ වයසට එනේවනේ. දැන් දියවැඩියාව වයස නම් දියවැඩියාව තියෙනවා. නැත්තම් නිකන් වයස නෑ වගේ. ඒ කියන්නේ වයස නම් කෙස් පැහැනවා වගේ වයස නම් දියවැඩියාව තියෙනවා. ඒ කියන්නේ ලෙඩත් අපිට නිකන් අපේ වයසට අනුව හැදෙන දේවල් වලට පත් වී තිබෙනවා. මානසිකත් එතෙන්ට ඇවිල්ලා තිබෙනවා. 40 පෙන්න නම් ලෙඩ. ඉස්සර අපිට මතක අපේ ගම්වල අපේ ගමේ කාට හරි දියවැඩියාව තියෙනවා කිව්වොත් මොකද වෙන්නේ? මුළු ගමම කම්පා වෙනවා. සමහර අය වෙලා කියන කෝවක ගෙඩි කන්න කියනවා. කෝවක කොළ කන්න කියනවා. තෙඹු කොළ අමුයෙන් හොඳයි කියනවා. තෙඹු කොළ මනවලා හොඳයි කියනවා. නැත්නම් කුරහන් තලප හොඳයි කියනවා. මොනවා හරි වුණොත් වෙන්නේ කියන ඒවා කාලා. අද අවුරුදු 40ට වඩා වැඩි නම. කවුරු හරි සුගර් තියෙනවද? නැහැ. කොලෙස්ටරෝල් නැහැ. ප්‍රෙෂර් නැහැ. නේද? ඊට පස්සේ හෘද රෝගය ප්‍රෙෂර් නැහැ. වෙන්න බෑ ආයෙ චෙක් කරන්න කියනවා. එහෙනම් 40ට වඩා වැඩි නම් එහෙම ලෙඩක් නැත්තම් පුදුමයක් අද. ඉතින් ලෝකෙ එහෙම නෑ මතක තබා ගන්න. අවුරුදු 70ක් යනකොට අපේ රටේ ජාතිය ලෙඩ වුණා. අද අපි ගෙදරකට ගියොත් ඉස්සරලම අහන්නේ මොකද්ද? තේ එකක් බොමුද? දෙවෙනි ප්‍රශ්නේ. මොකක්ද දෙවෙනි ප්‍රශ්නේ? සීනි දාලාද නැතුවද? මේ අහන්නේ මොකද්ද මේ? ඇවිල්ලා තියෙන බහන්න ෂුවර් නෑ. කෙලින් අහන්න බෑනේ ඔයාට දියවැඩියාව තියෙනවද මම මේ තේ එකක් දෙන්න යන්නේ. ඒක නිකන් අර පොඩි සදාචාරාත්මක නෑනේ. ඒ අර අහන විදිය තමයි ඔයාට සීනි දාලාද නැතුවද? මේ අහන්නේ මොකද්ද මේ? මේ අහන්නේ මොකද්ද? ඔයාට දියවැඩියාව තියෙනවද නැද්ද කියලා මට කියන්න මම ඔයාට තේ එකක් දෙන්න හදන්නේ. මොකද වෙලා? ඉතින් ලෙඩ જાතියක් නේ. ඇයි මේ ලෙඩ જાතියක් හැදුනේ? කරුණු කීපයක් බලපානවා. 1 පෝෂ්‍යදාය ආහාර වේල. 2 පිරිසුදු ආහාර වේල. 3 සෞඛ්‍ය සේවය. 4 ක්‍රීඩාව. මෙතන විතරයි නිරෝගී සම්පන්න මිනිහෙක් හදන්න පුළුවන්කම තිබෙන්නේ. අද අපේ ආහාර වලට මොකද වෙලා තිබෙන්නේ? දැන් අපි දන්නවා අපේ ගම්වල ජනතාවගේ ජීවන රටාව වෙනස් වුණා. ජීවන රටාව වෙනස් වුණා. අපි ඉස්සර කොහොමද කරන්නේ? ඉස්සර ගමක අපි ගහක් තිබ්බොත් ගහ පොරවෙන් කපලා ඒ ගහ පොරවෙන්ම කුට්ටි කරලා ඒ ගහේ කඳ කරේ තියාගෙන දෙන්නෙක් විතර අරගෙන එනවා 70ක් විතර නේද? ගස් කපන්නා එහෙම කරන්නේ. අද චේන්සෝ එක ගේනවා ඒකෙන්ම කපනවා නේද? ලොරියට පටවනවා ලොරියෙන් ගේනවා. ඒතර එදා අපේ ශ්‍රමය වගුරුපු විදියයි අද අපි ඒ සඳහා ශ්‍රමය වගුරුණු විදිය අතර වෙනසක් තියෙනවා. ඉස්සර අපිට ඕන වුණොත් වත්තේ කාණුවක් කපන්න අපි උදැල්ලක් අරගෙන නේද? වරුවක් දෙකක් තිස්සේ කාණුව කපනවා. අද අපිට කාණුවක් කපන්න ඕන වුණොත් අපි බැකෝ යන්ත්‍රය ගෙනල්ලා කාණුව කපනවා. අපේ ශ්‍රමය එදාට වඩා වෙනස් වෙලා තිබෙනවා වපුරන ආකාරය. එදා අපිට ඕන වුණොත් අපි තොත් කුඹුරේ ගොයන් කපන්න නේද? කොන්ද නමාගෙන දවස් දෙක තුනක් තිස්සේ ගොයන් කපනවා. අද සුනාමිය කියලා නේද? අර ඒක දාලා ඉවරලා පැය දෙකකින් මුළු කුඹුරම කරනවා. අපේ ශ්‍රමය. එහෙනම් අපේ ශ්‍රමයේ වගුරුණ ආකාරය වෙනස් වෙලා තිබෙනවා. ඒක වැරදි නෑ, ඒක හොඳයි. තාක්ෂණය වර්ධනය වෙනකොට මිනිස්සුන්ගේ ජීවන රටාව වෙනස් වෙනවා. හැබැයි එදා ජීවන රටාවට ගැලපෙන්න තමයි අපේ ආහාර රටාව. අපේ අද ජීවන රටාව වෙනස් වුණාට ආහාර රටාව වෙනස් වුණේ නෑ. එදා විදියටම අදත් කනවා. ලොකු බත් පිගානකුයි ලොකු නේද? එළවලු දෙකකුයි තමයි හොඳටම ඇති නේද? එදා අපේ ආහාර වේල සකස් වෙලා තිබුණ අපේ ජීවන රටාවට අනුව. හැබැයි අපේ ජීවනේ එදා අපිට කිලෝමීටර් 2-3ක් පයින් යන්න වුණොත් නේද? 70ක් 4ක් 5ක් පයින් යන්න ඉර මුදුන් වෙන්න කලින් නැගිටලා නේද? ඉර පා යන්න කලින් අවුව සැර වෙන්න කලින් අපි පයින් යනවා.
අද අපි ත්‍රිවිල් එකක් ගේනවා. එහෙනම් අපේ ශ්‍රමය වගුරුන ආකාර අපේ ජීවන රටාව වෙනස් වෙලා තිබෙනවා. හැබැයි අපේ ජීවන රටාව වෙනස් වුණාට ඒකට සරල ලෙස අපේ ආහාර රටාව වෙනස් වුණේ නැහැ. අපේ අත්ත කාපු විදිහටම තමයි අදත් අපි කන්නේ. ලොකු බත් පිගානයි එළවලු දෙක තුනක්. මොකද කියන්නේ? ඉතින් මේක තමයි ප්‍රධාන සාධකේ. අපේ මේ ආහාර රටාවේ වැරද්දක් තිබෙනවා. ඒකට අධ්‍යාපනයක් ඕන. ඒ වගේම මේ ආහාර රටාව විතරක් නෙවෙයි මේ ආහාර අඩංගු යුතු පෝෂ්‍ය පදාර්ථ පිළිබඳව අපි පාසලේදී ඉගෙන ගන්න වරනකොට තමුන්නාසලා ගමට ඇවිල්ලා කවුරු හරි කියලා දීලා තියෙනවද? තමුන්නාසලාගේ ජීවන රටාව මේක මේ ජීවන රටාවට ගැලපෙන්න නම් මෙවැනි ආහාර රටාවක් ඕන කියලා කවුද අධ්‍යයනයක් තියෙනවද? මේ දේ ඇතුළත් වී යුතු කියලා මුකුත් නැහැ. අපි මොකද කරන්නේ? වත්තේ තියෙන හොඳම නිමිතිය ටික කපලා පොළට ගිහිල්ලා විකුණලා පොලෙන් සෝයා මීට් පැකට් එකක් ගේනවා. එයි ටීවී එක අපිට එන සෝයා මීට් කෑවොත් දුවනවා පනිනවා දඟලනවා නේද? සෝයා මීට් උත් තියෙන එක එක වර්ග මොනවද? ඉස්සෝ රස, දැල්ලෝ රස, බෙල්ලෝ රස එහෙම තියෙන සෝයා මීට් මේ මූදෙන් කඩපුවද? බොරු හරිද? හරිද? නමුත් අපි මොකද වෙලා තියෙන්නේ? අපිට එහෙම මහජන අධ්‍යාපනයක් නැහැ. ඒ කියන්නේ පෝෂණ වේදින්ගේ අධ්‍යාපනයක් නැහැ අපේ ජනතාවට අවිලා දීලා නැහැ. තමුන්වන්සලා ගමට කවුරු හරි ඇවිල්ලා සාකච්ඡාවක් ඇඳවලා ඕගොල්ලන්ගේ ආහාර රටාව මෙහෙම විය යුතුයි. ඒ ආහාර රටාවට ඇතුළත් වෙන සංගතක මේවා යුතුයි කියලා කවදාවත් කවුරුවත් කියලා දෙන්නේ නැහැ. එක අපි ආහාර රටාව වෙනස් කරන්න ඕන. ඒක අධ්‍යාපනයක් ඕන ජනතාවට. දෙක ආහාරවල තියෙන පිරිසුදුභාවය. කාටද සහතිකයක් තියෙන මේ ආහාරවල තියෙන පිරිසුදුභාවය පිළිබඳ? කවුද වග කියන්නේ? ලෝකයේ හැම රටකම බැඳී සිටිනවා ඒ රටේ පුරවැසියන්ට පිරිසුදු ආහාර වෙලක් දෙන්න. හැම රටක්ම මේ ලෝකේ පිරිසුදු ආහාර වෙලක් දෙන්න ඕන. හැම රටකම පාලනයක් වග කියනවා ජනතාවට පිරිසුදු ආහාර වෙලක් පිළිබඳ. අපි පාරේ තියෙන අඹ ගෙඩිය, ගස් ලැබු ගෙඩිය, එහෙම නැත්නම් නේද මේ පළතුරු ගෙඩියක් ගන්න කිව්වහම මොකද ඉස්සලා අහන්නේ? පළවෙනි අහන ප්‍රශ්නේ මොකද්ද? ගන්න කලින් මොකද්ද අහන්නේ? බෙහෙත් ගහලාද? ඉතින් බෙහෙත් නම් නරක නෑනේ. ඔය අහන විදියත් වැරදි. බෙහෙත් කියන හොඳ දෙයක්. බෙහෙත් ගහලා නම් හොඳයි. අහන්න ඕන මොකද්ද අපි හරිනම්? වස දාලාද? හැබැයි අපි අහන්නේ මොකද්ද? බෙහෙත් දාලාද? ඒතර මුදලාලි මොකද්ද කියන්නේ? අපෝ මහත්තයෝ නේද අපි කන බොන දේවල් වලට වස කලවම් කරන්නේ නෑ. නේද කන බොන දේවල් ටික පිරිසුදු දෙන්න ඕන. කණ්ඩ බොන්න නැතත් ආහාර වේල පිරිසුදු ලබා දෙන එක තමයි මගේ වගකීම. මම නම් ගහන්නේ එහා කඩේ ගහනවලු. මෑනුත් ගහලා. හරි. මොකද කියන්නේ? අහුවෙලා නැද්ද? කොතරද ගස්ලබු ගෙඩියක් ගන්න සහතිකයක් තියනවද? අඹ ගෙඩියක් ගන්න සහතිකයක් තියනවද? වස දාලානේ. ඊට පස්සේ තමුන්නාසලා අහන්න ඕන කියලා මොකද්ද? වස දාලාද කියලා බෙහෙත් දාලාද කියලා නෙවෙයි. බෙහෙත් නම් හොඳයි. බෙහෙත් කියන හොඳ දෙයක් නේ. නේද? ඉතින් අපි මොකද කරන්නේ? අපිට පිරිසුදු පළතුරු ගෙඩියක් ගන්න සහතිකයක් අපිට ලබා දීලා නැහැ. ආහාර වේල දැන් ලෝකේ ගත්තොත් මේ අපේ කාන්තාවන්ගේ ප්‍රශ්න ගත්තත් අපි මේ කාන්තාව ඉන්නේ තුන් වේලම උයන්න නෙවෙයි මතක තබා ගන්න. උදේ උයලා ආවර වෙනවා ඊට පස්සේ ආය දවල්ට උයනවා ආය රැයට උයනවා මොන ජීවිතේ ඒක ජීවිතයක් නෙවෙයි. නිසා ලෝකේ දැන් මොකද වෙලා තිබෙන්නේ? ලෝකේ මේ හැම තුන් වේලම උයන සංස්කෘතියක් නැහැ. නේද? එළියට ගිහිල්ලා කෑම වේලක් කනවා. හරිද? සිකුරාදා දවසට යුරෝප රටවල් වල විශේෂයෙන් ගත්තොත් සිකුරාදා දවසට එළියට යනවා ඔක්කොම. රෙස්ටුරන්ට් එකකින් කෑම ගන්නවා. අපේ මොකද වෙලා තියෙන්නේ? අපේ මොකද වෙලා තියෙන්නේ? බැරි වෙලාවත් කියන කට්ටියනේ. අද ටික බඩ අප්සෙට් ඊයේ කඩෙන් කෑවනේ. කඩෙන් කෑවොත් බඩ අප්සෙට්. ඒක ටික බඩ හරි නෑ වගේ මේ කොත්තුවක් කෑවනේ. මේ කොත්තුවක් කවුද බඩ අප්සෙට්. ඉතින් එහෙම වෙන්නේ කොහොමද? ඒක කවුද මේ පිරිසිදු ආහාර වේල පිළිබඳ වග කියන කිසිවක් වග කියන්නේ නෑ. ඒ නිසා අපේ රට ආහාර වේල පිළිබඳ පිරිසිදු භාවයක් වුණ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් හදන්න. එක පෝෂ්‍ය පදාර්ථ සහිත ආහාර වේලක්, දෙක පිරිසිදු ආහාර වේලක්. තුන හොඳ සෞඛ්‍ය සේවයක් ඕන. මේ ළඟදී මම සෞඛ්‍ය අමාත්‍යාංශේ වාර්තාවක් ගන්න ගත්තා. ඒ වාර්තාව නොකර ලංකාවේ OPD එකකින් බාහිර රෝගී අංශයෙන් ස්පිරිතාලවල බෙහෙත් තරම් තියෙනවා මිලියන 60ක් කෝටි 6ක්. ජනගහන කීයද? ජනගහන කෝටි 2යි. බෙහෙත් තරම් තියෙනවා කීයද? කෝටි 6ක්. ඒ කියන්නේ එක්කෙනා 3-4 සැරයකට වඩා ගිහිල්ලා තියෙනවා ස්පිරිතාලෙට බෙහෙත් ගන්න. අපේ මේ බෙහෙත් ගන්න සංස්කෘතිය වැරදි මතක තබා ගන්න. මම මේ ඊයේ පෙරේද ගියා අම්පාරේ. මේ වගේම සාකච්ඡාවේ දොස්තර මහතුරු කණ්ඩායමක් හිටියා. මම දොස්තර මහතුරුගෙන් ඇහුවා ඕගොල්ලන්ගේ ස්පිරිතාලට සෙනග වැඩි වෙන්නේ කවදටද වැඩියෙන්ම? ස්පිරිතාලට බෙහෙත් ගන්න එන්නේ වැඩියෙන්ම කවදටද? කවදටද? පොළ දවසට. නේද? පොළ දවසට ස්පිරිතාලේ සෙනග වැඩි. ඇයි? පොළට ආපු එකේ බෙහෙත් ටිකක් තරම් ගියොත් හොඳයි. මොකද පොළට ආවොත් බෙහෙත් ගන්න නැද්ද මොකටද? එහෙම නේද? ටවුන් එකට ආපු එකේ ස්පිරිතාලෙත් ගොඩ වෙලා ගියොත් හොඳයි.
එහෙම බෙහෙත් ගන්න ලෝකෙ එහෙම බෙහෙත් ගන්න නෑ මතක තබා ගන්න. හරිද? මේ ළඟදී මම දැක්කා මේ මට අර එක දොස්තර මහත්තයෙක් දැන් ඔය ක්ලිනික් යනකොට අර තනියම යන්න බැරි ලෙඩ්ඩු යනවනේ. කවුරු හරි ක්ලිනික් එකක් යනවා එළිදා. ඒත් එයා ඉස්පිරිතාලට කියලා. එයා හිතනවා ඉස්පිරිතාලට ආපු එකේ මහත් බෙහෙත් ටිකක් ගත්තොත් හොඳයි. එයාත් බෙහෙත් ගන්නවා. අර වෙන ලෙඩෙකුට බෙහෙත් ගන්න ආවේ. ඉතින් ඒක මං එයාත් බෙහෙත් ටිකක් ගන්නවා. ඉතින් කොච්චර වෙලා තින් ලක්ෂ 600ක් වසරකට බෙහෙත් ගන්නවා. ඒ බෙහෙත් පිළිබඳ තියෙන සංස්කෘතිය සම්පූර්ණ වැරදි. බෙහෙත් ගන්නව විතරක් නෙවෙයි. අපේ ජනතාවට බෙහෙත් දුන්නේ නැත්නම් දොස්තර හොඳ නැහැ. ඔය පුද්ගලික දොස්තර මහතුරු බලන්න. නේද? බෙහෙත් දුන්නොත් හොඳයි. බෙහෙත් වර්ග තුනක් දුන්නොත් හොඳයි. කරලක් දුන්නොත් තවත් හොඳයි. දොස්තර මහත්තයා කරලකුත් දීලා. කරල් කියන්නේ මේ බෙහෙත් ඇසුරුම් කරන විදිය. නෑ ඒ දොස්තර මහත්තයා හොඳ ඉන්ජෙක්ෂන් එකකුත් ගැහුවා. ඉන්ජෙක්ෂන් කියන්නේ බෙහෙත් ඇතුල් කරන විදිය. සමහර ඒවා නේද? මුවෙන් ඇතුල් කරනවා. සමහර ඒවා ශරීරයෙන් ඇතුල් කරනවා. ඔච්චරයි. හැබැයි අපි හිතන මොකද ශරීරයෙන් ඇතුල් කරොත් හොඳයි. පෙත්තකට වඩා කරලක් හොඳයි. ඒ නිසා දොස්තර මහත්තයා බෙහෙත් දෙන්නම ඕන. ඔය ගොඩක් දොස්තර මහතුරු බෙහෙත් වර්ග තුනක් අනිවාර්යෙන් ලියනවා ප්‍රයිවට් තැනකට ගියොත්. තුනක් ලියනමයි. තුන්වෙනි එක මොකද්ද? මොකද්ද? C විටමින්. හොයලා බලන්න. C දාලා රවුමක් ගාලා ඉරක් ගහලා ඇති තිතක් තියලා කියලා වරින් C විටමින් වේ. බිව්වත් එකයි නැතත් එකයි. ඇයි හිත සැනසෙන්න ඕන. ඉතින් මෙහෙම සෞඛ්‍ය ප්‍රතිපත්ති ලෝකේ කොහෙද තියෙන්නේ? ලෝකේ එහෙම නෙවෙයි සෞඛ්‍ය ප්‍රතිපත්ති තිබෙන්නේ. දැන් කියුබා වෙන රටකට ගියොත් ඒ රටවල වල ග්‍රාමීය ඒ මහජන ඒ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරයා ප්‍රජා වෛද්‍යවරයා එයාට එක එක කලාප බාර දීලා තිබෙනවා. ඒ කලාප වලට එයා උදේ බයිසිකලේ නැගලා රවුමක් යනවා. හැමදාම හැම ගෙදරම ඉන්නේ නැහැ. නමුත් සතියක් එකක් ඇතුළත එයා මුළු ගම්මානෙම ගෙවල් වලට යනවා. ඒතර එයා බලන මොනවද තියෙන පෝෂ්‍ය තත්ත්වය, එයාගේ ආහාර වේල කුමක්ද, ආහාර වේල හරියට ගන්නවද, ගැබිනි මාවතාවක් ඉන්නවද, අවුරුදු 5ට වඩා අඩු දරුවෙක් ඉන්නවද, බෝ වෙන රෝගයේ පළාතේ තියෙනවද, ගෙදර පරිසර තත්ත්වය කොහොමද, එයා ඒක නිරීක්ෂණය කරනවා. ඊට පස්සේ එයාගේ ලියුමක් නැතුව ඉස්පිරිතාලකට යන්න බෑ බෙහෙත් ගන්න. එයා නිර්දේශ කරන්න ඕන. මොකද එක එක ශේස්ත්‍රයට නේද? එක එක ශේස්ත්‍රයට විශේෂඥ වෛද්‍යවරුන් ඇස් පිළිබඳ වෙනම කෙනෙක් ඉන්නවා, නාසය පිළිබඳ වෙන කෙනෙක් ඉන්නවා, කන් පිළිබඳ වෙන කෙනෙක් ඉන්නවා නේද? දත් පිළිබඳ තව කෙනෙක් ඉන්නවා, හෘදය පිළිබඳ තව කෙනෙක් ඉන්නවා. ඒතර එයා තමයි යොමු කරන්නේ මොන දොස්තර ගාවටද යන්න ඕන කියලා. අපි මොකද කරන්නේ? අපි පොදුවේ OPD. කන් ඇහුණත් ඇස් පේන්නේ නැතුණත් නේ ඔක්කොම OPD ගිහිල්ලා. ඉතින් OPD එකේ මාස 7-8ක් ගිහිල්ලා තමයි අපි කොහාට හරි වෙන තැනකට තල්ලු කරන්නේ. එහෙම නෙවෙයි. ඉතින් මේම සෞඛ්‍ය සේවයක් නෙවෙයි. ඒ නිසා දැන් අන්තිමේට වෙලා තියෙන්නේ මොකද්ද? අපි මේව බෙහෙත් ගෙනල්ලා ගෙවල් වල බෙහෙත් පුරවලා දෙන්න. හැමද ගෙදරම පොඩි පාමිසියක් වගේ තියෙන චූටි කුප්පි වල බෙහෙත්. ඊට පස්සේ ගෙදර අක්කා බෙහෙත් දෙන්න පටන් ගන්නවා. නේද? දැන් අර ඉස්පිරිතාලේ යන්න නැතුව කියනවා නේද? මොකක් හරි අසනීපයක් කියනවා මල්ලි ඕකට හොඳයි. අර චූටි කුප්පියේ තියෙන කහ පාට කරලා. බෙහෙත දන්නෙත් නැහැ බෙහෙත් දෙනවා දැන්. MBBS දොස්තර ගෙදර අක්කා. හොඳයි මෙහෙම අර ඉන්නේ කොහොඳයි මම කියන්නේ. හරිද? ඉතින් මොකද වෙලා තියෙන්නේ? හොඳ නිරෝගී සම්පන්න සෞඛ්‍ය සේවයක්, නිරෝගී සම්පන්න ජීවිතයක් වෙන හොඳ ප්‍රජා සෞඛ්‍ය සේවයක් ඕන. ලෝකේ ඒක තමයි ප්‍රමුඛ සංවර්ධනය කියලා කියන්නේ මොකද්ද? මිනිස්සුන්ගේ නිරෝගී සම්පන්න ජීවිතයක් ලබා දීම තමයි සංවර්ධන හොඳම නිර්ණායකය. හැදිලා තියෙන ගොඩනැගිලි ගන්න නෙවෙයි. හැදිලා තියෙන කොන්ක්‍රීට් වනාන්තර නෙවෙයි. ඒගොල්ලන් කොච්චර නිරෝගී සම්පන්න ජීවිතයක් තිබෙනවද? අපේ රටේ අවුරුදු 20ට වඩා වැඩි පුරවැසියන්ගෙන් 25%ක් කුමන හෝ බෝ නොවන රෝගයකට ගොදුරු වී තිබෙනවා නම්. ඔයගොල්ලෝ හිතනවාද මේක සංවර්ධන රටක් කියලා? මේක ගොඩනැගුණු රටක් කියලා? නෑ, ජනතාවගේ ජීවන තත්ත්වය කඩා වැටලා නම්, ජනතාවගේ අධ්‍යාපන තත්ත්වය කඩා වැටලා නම්, ජනතාවගේ පෝෂ්‍යදායක තත්ත්වය කඩා වැටලා නම්, ජනතාවගේ රෝගී තත්ත්වය වැඩි වී තිබෙනවා නම් ඒවා සංවර්ධනයේ පතුලේ තියෙන රටවල් වල ගති ලක්ෂණ. ඒ නිසා අපි ඉන්නේ පතුලේ. ඒ විතරක් නෙවෙයි. ඊළඟ අවශ්‍ය මොකද්ද? සෞඛ්‍ය ප්‍රතිපත්තියක් අපි හදන්න ඕන. ඒ වෙනුවෙන් අපි පත් කරලා තිබෙනවා රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය ක්‍රිසාන්ත මහත්මයාත්, කරාපිටිය වෛද්‍ය පීඨයේ ආචාර්ය ක්ලිෆර්ඩ් මහත්මයා ඇතුළු කණ්ඩායමක් පත් කරලා තිබෙනවා. හොඳ සෞඛ්‍ය ප්‍රතිපත්තියක් මේ රටේ හදන්න ඕන. අරමුණ තමයි නිරෝගී සම්පන්න ජීවිතයක් වෙන්නේ. ඊළඟ සෞඛ්‍යයේ වැදගත්ම එක තමයි ක්‍රීඩාව. ඒක හරි අතිශය වැදගත්. අපේ ක්‍රීඩාව කොතන තියෙනවද? අපේ ක්‍රීඩාව අද කොතන තියෙන්නේ? අපේ ක්‍රීඩාව අද තියෙන්නේ රැකියාවට යන සහතිකයක්. ක්‍රීඩාව නම් රැකියාව. උසපැන්නොත් පොලිසියට. හයියෙන් දිව්වොත් හමුදාවට. කොල්ල හමුදාවට හොඳයි වගේ දුවනවා ටික. මේ ක්‍රීඩා සංස්කෘතිය, ක්‍රීඩාව කියලා කියන්නේ රැකියාවකට යාම සඳහා බලපත්‍රයක් නෙවෙයි. ක්‍රීඩාව කියලා කියන්නේ මොකක්ද? මානසික සමබරතාවය, නිරෝගී සම්පන්න ජීවිතයක් වෙනුවෙන් අත්පත් කරගත්තු එකක් තමයි ක්‍රීඩාව. අපේ අද මොකද වෙලා තිබෙන්නේ? අපේ වැඩිහිටි අම්මලා අක්කලාට තියෙන විශාලතම රෝග දෙකක් තියෙනවා අපේ රටේ. මොකද ප්‍රධාන රෝග දෙක? එකක් දනිස් සමාරුව, අනිත් එක කොන්දේ අමාරුව. ඔය දෙක තමයි ප්‍රධාන. නේද? දනිස් සමාරුවේ කොන්දේ අමාරුව. ඇයි දනිස් සමාරුව ඉන්නේ?
දනි සමාරු වෙන ප්‍රධාන සාධකය තමයි කකුල් දෙකෙන් ඔසවාගෙන ඉන්න බැරි තරමේ කඳක් තියෙනවා. තේරුණාද නැහැ? ඉතින් මේක පැය 27ම උස්සන් ඉන්න ඕන මේ පොඩි කකුල් දෙකෙන්. ඉතින් කකුල් දෙක දනි සමාරුවේ ප්‍රධානම ලක්ෂණය තමයි ශරීරයේ මේ ස්ථූල වීම නේද? මහත් වීම. ඉතින් දනිස් එකෙන් කොහොමද ඔසවාගෙන ඉන්නේ? නේද? අර නිකන් අපි සාමාන්‍යයෙන් ලබ්බට කෝටු ගැහුවාගෙන ලොකු ලබ්බක් දෙන කෝටු ගහලා තියෙන. ඉතින් එහෙම ශරීර කොහොමද තියෙන්නේ? තේරෙනවද කියන්නේ? ඒ නිසා ස්ථූලතාවය තමයි අපේ කාන්තාව මුණ දෙන පළවෙනි ප්‍රශ්නේ. දෙක කොන්දේ අමාරු. අතිශය නරක ඉරියව්. පොල් ගාන විදිය, මිරිස් සම්බරන විදිය, බඩුව සොවන විදිය, ගේ අතු ගාන විදිය, ඉතාමත් නරක ඉරියව් වල තමයි අපේ කාන්තාව වැඩ කරන්නේ. ලෝකේ මිනිස්සුන්ට තමන්ගේ ඉරියව් ගැන උගන්වනවා. මම ළඟදී ඕස්ට්‍රේලියාවට ගිහලා ඕස්ට්‍රේලියා ඉස්කෝලයක් බලන්න යනවා. පැන්සලක් වැටුනහම මේ දරුවට පැන්සල අරන් නැගිටින විදිය උගන්වනවා. පැන්සල ඇහිඳින විදිය උගන්වනවා. දනිස් දෙකෙන් පාත් වෙලා පැන්සල අරගෙන දනිස් දෙකෙන් නැගිටින්නේ. අපි හාල් මිටි උස්සලා කොන්දේ ඇති කොඳු ඉතුරු වෙලා තියෙනවා. ඉතින් නිරෝග සම්පන්න ජීවිතයක් කොහෙද අපිට තියෙන්නේ? දැන් එඳ මේ පුහුණු කිරීම අතිශය වැදගත්. දැන් ගම්වල ගත්තාම අපි දන්නවා මොකද්ද? දවසක වී ටික පැටවුවොත් හවසට කොන්දේ අමාරු. ඉතින් මොකද කරන්නේ? ඖෂධේ අඩියක් ගහනවා. එදාට ගෙදර අක්කබ ඉන්නෙත් නැහැ. මහන්සිලා ඉන්නේ ඔය අඩියක් ගැහුවට කමක් නැහැ අදනම්. මහන්සි වුණොත් ඖෂධයක් ගන්න ඕනේ. එහෙම නේද? අදනම් ටිකක් කමක් නැහැ මේ පස් ටිකක් ඇද්දා. ඉතින් පස් ටිකක් ඇද්දොත් කොන්දේ අමාරු. ඒ නිසා හවසට පොඩ්ඩක් ගැහුවට කමක් නැහැ. ඒ නිසා දැන් ගෙදර බෙහෙතුත් අපි තීරණය කරගෙන ඉන්නේ දැන්. කොන්දේ අමාරු නම් හවසට අඩියක් අක්කට අයියට නේ. ඉතින් හොඳයි මෙහෙම ජීවිත තියෙන එක හොඳයි. ඒතේ මොකද්ද හොඳ ක්‍රීඩා ප්‍රතිපත්තියක් ඕන. ක්‍රීඩාව කියන්නේ අතිශය වැදගත් ලෝකේ තියෙන ක්‍රීඩා සංස්කෘතියක්. ක්‍රීඩාව සංස්කෘතියක් ලෝකේ. දැන් අපිට මොකද වෙන්නේ? පොසොන් පෝය කියලා කියන සංස්කෘතියක්. පොසොන් කියන්නේ බෞද්ධ ආගමමනේ. බෞද්ධ දර්ශනයක් අපිට තියෙනවා. බෞද්ධ දර්ශනය පවතින්නේ බෞද්ධ සංස්කෘතිය මත. දර්ශනය මතම නෙවෙයි. දැන් දන්සල කියන්නේ බෞද්ධ ආගමේ බෞද්ධ සංස්කෘතිය. දැන් පොසොන් පොයට මොකද වෙන්නේ? ඒක අපිට සංස්කෘතික උලලා. තොරන් ගහනවා, තොරන් බලන්න එනවා, දන්සල් දෙනවා, දන්සල් වලට ආහාර ගන්න යනවා, පන්සල් යනවා නේද? පොඩි සැනකෙලි ගතියක් තියෙන නේද? පොඩ්ඩක් අපි දන්නවා පාර යන්න බැරි තරමට ඒකට පොඩි සැනකෙලි ගතියක් එනවා. ඒ කියන්නේ අර පොසොන් පොයත් එක්ක බෞද්ධ ආගමත් එක්ක සම්බන්ධ වෙච්ච සංස්කෘතියක් තිබෙනවා. ওই සංස්කෘතිය අයින් කරොත් මොකද වෙන්නේ බෞද්ධ ආගමට? බෞද්ධ ආගම පවතින්නේ නැහැ. දැන් කිව්වොත් ඔය සමහර අය මම දැක්ක ඒ කාලේ වල දේශනා කරා මේවා බෞද්ධ ගති ලක්ෂණ නෙමෙයි මේ බෞද්ධ ආගමට වැරදි. හැබැයි මේ සංස්කෘතික සාධක මත තමයි බෞද්ධ ආගම පවතින්නේ. බෞද්ධ දර්ශනය මතම නෙවෙයි. දන්සල, තොරණ නේද? වෙසක් කූඩුව ඒවා බෞද්ධ දර්ශනයත් එක්ක ගත්තොත් ඒ දර්ශනයත් එක්ක ගත්තොත් ඒක අදාළ නැහැ. හැබැයි බෞද්ධ දර්ශනයත් එක්ක ගොඩනැගුණු සංස්කෘතියක් තිබෙනවා. ඒ සංස්කෘතිය නිසා තමයි බෞද්ධ දර්ශනය පවතින්නේ. දර්ශනය පවතින්නේ නැහැ සංස්කෘතිය නැතුව. මම දැක ගොඩාක් අය බෞද්ධ සංස්කෘතියට පහර දෙනවා. හැබැයි බෞද්ධ සංස්කෘතිය වැරදි කියනවා. නමුත් බෞද්ධ සංස්කෘතිය මත තමයි බෞද්ධ ආගම පවතින්නේ. ක්‍රීඩාව පවතින්නේ නැති ක්‍රීඩා සංස්කෘතියක් මත. ලෝකේ ක්‍රීඩාව කියන්නේ සංස්කෘතියක්. දැන් මම ඔය ප්‍රංශ සවාරිය. දැන් ප්‍රංශ සවාරිය සාමාන්‍යයෙන් දින 32ක් වගේ යනවනේ. මුළු යුරෝපා පුරාම දින 32ක් යන ප්‍රංශ සවාරිය. අපිට හිතනවා මේ දින 32ක් පදින බයිසිකල් රේස් මොනවද කියලා. දින 32ක් බයිසිකල් රේස් පදින්නේ මොකටද? අපිට නම් හිතෙන්නේ දවසයි දෙකයි පැද්ද කප් එක ගත්තනේ දින 32ක් පදිනවනේ. එයි දැන් දින 32ක් මේ රේස් තියෙන්න පුළුවන්ද? රේස් එක නම් කිලෝමීටර් 100යි පටන් ගත්ත 9ට 4ට ඉවර කරා නේද? ඕන දවස් 3යි රේස් එක පැද්ද ඉවර කරා කප් එක දුන්නා. හැබැයි මේ දින 30කට 32ක් විතර ආසන්න කාලයක් ප්‍රංශ සවාරියක් කරන මොකටද මේ? සයිකල් රේස් එක. ওই සයිකල් රේස් එකේ යන කාලේ මම ජර්මනියේ හිටියා. ජර්මන් හරහා යනකොට. එතකොට ප්‍රංශ ඒ සයිකල් සවාරියත් එක්ක ඒවා යන්නේ බලන්න ඔය ටීවී එකේ යන ප්‍රංශ සවාරිය යන කාලේ ඒවා යන ගම්වල ඇතුල් පාරවල් වල. අපිට ලොකු පාරවල් වගේ පේනකොට ගම් ඇතුලෙන් ඒවා යන්නේ. ගම් ඇතුලේ යනකොට මොකද වෙන්නේ ඒක? ඒ ප්‍රංශ සවාරියත් එක්ක මුළු යුරෝපෙම සයිකල් සංස්කෘතියක් එනවා. ඒක සැනකෙලියක් එදාට. දැන් ජර්මනිය හරහා යනකොට අපි හිටියා. ඉතින් ජර්මනිය අවුරුදු 4 ඉඳන් දරුවාගේ සිට වැඩිමහල් කෙනා දක්වා මේ හැම දෙනාම පාට බයිසිකල් අරගෙන පාට ඇඳුම් ඇඳගෙන පදිනවා. හැම පාරකම අඩි 3මාරක විතර බයිසිකල් ලේන් එකක් වෙන් කරලා තියෙනවා. ඒක බයිසිකල් ලේන් එක. ඒ සයිකල් ලේන් එකේ පදිනවා. ඒතර අර ප්‍රංශ සවාරිය එනකොට ජනතාව මොකද වෙලා තියෙන්නේ ඒකත් එක්ක? ඒක සංස්කෘතික සම්බන්ධයක් හදනවා. ඉතින් ඒගොල්ලන්ගේ ප්‍රංශ සයිකල් සවාරිය කියලා කියන්නේ ඒගොල්ලන්ගේ ක්‍රීඩා සංස්කෘතිය. සයිකල් පදින්නේ
රේස් එකටම නෙවෙයි ඒක සංස්කෘතියක් බවට පත් පොදු ජනයාගේ ජීවන විලාසිතාවක්. ජීවිතයත් එක්ක සම්බන්ධ වෙනවා ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් වෙනවා. මේ ළඟදී ඔයගොල්ලෝ දන්න ඔය ලෝක පාපන්දු තරඟාවලිය තිබුණා. ඒ තරඟාවලිය තියෙන වෙලාවේ මම එංගලන්තයේ හිටියේ අපේ පක්ෂ වැඩ වගේකට ගිහිල්ලා. ඒතර එංගලන්තය ආව අර සෙමි ෆයිනල් ආව නේද? හත් කණ්ඩායම් හතරට තීරුණා. ඒතර එංගලන්තයේ හැම බස් එකකටම නගින දරුවේ බෝලයක් අරගෙන නගිනවා. ළමයි සෙල්ලම් කරනවා. ඒතර ඒවත් එක්ක ඒ රටේ ක්‍රීඩා සංස්කෘතියක් ගොඩ නැගෙනවා. ඒකට තමයි පොදු ජනතාවේ සංස්කෘතියත් එක්ක තමයි ඉන්නේ. අපිට තියෙන ක්‍රීඩා සංස්කෘතිය. අපේ තියෙන ක්‍රීඩා සංස්කෘතිය. ඉස්සර තිබ්බා. ඉස්සර අපිට මතක හවස ගමේ වොලිබෝල් කෝඩ් එක තියෙනවා නේද? 40 50 දරුවෝ එකතු වෙනවා හවසට සෙල්ලම් කරනවා අප්පුඩි ගන්නවා ඌ කියන සද්ද දානවා. හිටපු ගම රණ්ඩුත් වෙනවා නේද? ඉතින් එහෙම තමයි තිබුණේ. ඒක සංස්කෘතියක් වෙලා තිබුණා. වැව් තියෙන ඈත ගම් වලට ගියොත් පීනීම ඒගොල්ලන්ගේ සංස්කෘතියක් වෙලා තිබුණා. ළමයි ඉස්කෝලේ ඉරලා වැවට එනවා වැවට ඇවිල්ලා පීනනවා ගඟට එනවා ගඟෙන් ඉගොඩු මෙගොඩු පීනනවා. ඒක සංස්කෘතියක් ජීවිතේ. හරිද? අද වෙන තියෙනවද අපිට එහෙම සංස්කෘතියක්? අද ක්‍රීඩා සංස්කෘතියක් නෑ. අද මොකද තියෙන්නේ? අද මොකද තියෙන්නේ? ළමයා බැට් එක වැඩිපුර අතේ තියන් හිටියොත් අම්මා කියන මොකද්ද? උඹට ඉතින් බැට් එක තියාගෙන ඉඳලා කණ්ඩ හම්බ වෙයි. නේද? බෝලේ අතේ තියන් හිටියොත් උඹලට බෝල ගහලාම හම්බ වෙයි. තේරුණා මං කියන්නේ? ඉතින් මුළු එහෙම සංස්කෘතියක් නෑ. ඉතින් අපේ ක්‍රීඩාවක් කියලා එකක් අපිට නෑ. ඔයගොල්ලෝ බලන්න යුරෝපයෙන් එන විදේශිකයෙක් යුරෝපයෙන් එන කවුරු හරි විදේශිකයෙක් හම්බෙන්න බලන්න. විශාල රැකියා කරන අය නෙවෙයි. සමහර අය ටැක්සි රියදුරු. සමහර රෙස්ටොරන්ට් වල වැඩ. ගොඩාක් අය රෙස්ටොරන්ට් වැඩ කරන අය. හැබැයි ඒගොල්ලන්ගේ ශාරීරික ගති ලක්ෂණ කොහොමද වෙලා තියෙන්නේ? ඒගොල්ලන්ගේ ආහාර රටාවක්, ඒගොල්ලන්ගේ සෞඛ්‍ය තත්ත්වයක්, ඒගොල්ලන්ගේ ක්‍රීඩා විලාසිතාවකුත් තියෙනවා. අපිට එහෙම නෑ. අපිට ක්‍රීඩා සංස්කෘතියක් නෑ. නේද? ක්‍රීඩා සංස්කෘතියක් තිබ්බත් අපිට ක්‍රීඩාවක් කරන්න වෙලාවකුත් නෑ. නේද? දැන් කොහොමද අනුරාධපුර මිනිහෙක් ඇවිදින්නේ? 7ට නැගිටලා කුඹරට යනවා. 6 වෙනකොට ගෙදර එනවා. ආයෙ ලන්තරුන් පැත්තට උරන අලියලවන්න එනවා. ඊට පස්සේ තමයි ඇවිදපන්කෝ. ඉතින් ජීවිතය කියන්නේ එතෙන්ට. හැබැයි අපිට එහෙම ජීවිතයක් නැහැ. ඒ නිසා ලෙඩ જાතියක් හැදුවා මතක තබා ගන්න. ඒ නිසා අපේ රටවල ක්‍රීඩා සංස්කෘතිය. මම කියන්නේ මේ ජීවිතේ මහින්ද මහත්තයාට තියෙනවා. මම උදාහරණයකට මහින්ද මහත්තයාගේ ජීවිතේ තියෙනවා. දැන් අවුරුදු 73ක අපේ ගමේ 100 කෙනෙකුත් අවුරුදු 73 මහින්ද මහත්තයාත් එකට තියලා බලන්න. ඇයි ඒ වෙනස තියෙන්නේ? අර කියන ගති ලක්ෂණ ඔක්කොම යාට තියෙනවා. පෝෂ්‍යදාය ආහාර වේලක් ලැබෙනවා. හරිනේ. එතකොට ඒකට නේද වෛද්‍යවරයෙක් විසින් නිර්දේශ කරන ලද ආහාර වේලක් ලැබෙනවා උකට. හරි. පිරිසිදු ආහාර වේලක් ලැබෙනවා. ඒකත් හොඳයි. හොඳ වෛද්‍ය සේවයක් ලැබෙනවා. කොන් දෙකක්ම තිබ්බා සිංගප්පූරුවට යන බෙහෙත් ගන්න. අපි තමයි කොන් දෙකක්ම තිබ්බොත් බටු තෙල් ගන්න. හැබැයි එතුමා යනවා සිංගප්පූරුවට. ඒක හොඳ වෛද්‍ය සේවයක් තිබෙනවා. හොඳ ක්‍රීඩා ජීවිතයක් තියෙන එතුමාට. මම දැක්ක මේ ළඟදී ඔය Facebook වල යනවා. අර මොකද්ද ලොකු කඹයක එතුමා එල්ලිලා නේද? අනිත් පැත්තට ඔළුව ඇත්තට මම හිතුවේ අර සුනාමි හොරකම අහුවෙලා දඬුවම් දීලා කියලා. පස්සේ තමයි දැනගත්තේ යෝගා. නේද? දැක්කද අර කඹයක එල්ලිලා ඔළුවේ හිටගෙන වගේ තියෙනවා. අපිට දඬුවමක් කියලා ඇත්තම මොකද? බලනකොට යෝගා. ඒතකොට එතුමා හිටපු ගමන් නේද ඇවිදිනවා දානවා පෙන්නනවා ෆොටෝස් යනවා ෆුට්බෝල් ගන්නවා ෆොටෝස් යනවා මූදේ නානවා ෆොටෝස් යනවා. ඒ කියන්නේ එතුමාගේ ජීවිතේට තියෙනවා. මම කියන්නේ අපි කවුරුවත් එක තරහ මරා වෙන්න ඕනේ. හැබැයි එතුමාගේ ජීවිතේට ඒක තියෙනවා. පෝෂ්‍යදාය ආහාර වේලක් තිබෙනවා. පිරිසිදු ආහාර වේලක් තියෙනවා. හොඳ සෞඛ්‍ය සේවයක් තිබෙනවා. හොඳ ක්‍රීඩා ජීවිතයක් තිබෙනවා. එතකොට 73 අපේ 100යි ඒ 100යි ගත්තාම ඒ 100 කොල්ලා වගේ ඉන්නවා. ඇයි? අර සංගතක සම්පූර්ණ නිසා. එහෙනම් අපේ ජීවිතයට ඒ සංගත සම්පූර්ණ වෙන්න ඕනේ නැද්ද? ඔච්චරයි තියෙන්නේ. නේ අපි ඇස් ඉදිරිපිට තියෙන සත්‍යය මේ තියෙන්නේ. ඒ නිසා මිනිස්සුන්ගේ ආයු කාලය වැඩි කරන්න ඕනේ. ඒක ආණ්ඩුක අපේක්ෂාව වෙන්න ඕන. අපි හදමු පාලනය. ජනතාවගේ ජීවත් වෙන කාලය පාව වැඩි කරන්න පුළුවන් පාලනයක් හදන්න ඕනේ මේ රටේ. ඒ වෙනුවෙන් හොඳ ක්‍රීඩා ප්‍රතිපත්තියක්. ඒ ක්‍රීඩා ප්‍රතිපත්තිය හදීමේ කණ්ඩායමක් පත් කරලා තිබෙනවා. ඒ කණ්ඩායම ප්‍රධානිය තමයි අපේ කැලණි විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්යතුමා ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ. ඊළඟ අපේ ප්‍රමෝද් වික්‍රමසිංහ ක්‍රීඩා ක්‍රිකට් ක්‍රීඩකයා. ඒ වගේම අපේ සුගත් තිලකරත්න මීටර් 400 තූරයා. ඊළඟ මීටර් 400 තූරයා ප්‍රදීප්. ඊට පස්සේ අපේ සයිකල් කරු. ඒ කියන්නේ ජාතික ට්‍රාන්ස් සවාරි පාව විනිශ්චය කරන්න යන අනුරාධපුරේ සයිකල් කරු. මේ වගේ කණ්ඩායමක් අපත් කරලා තියෙන හොඳ ක්‍රීඩා ප්‍රතිපත්තියක් අපේ රට හදාන්න ඕනේ. ඒතර අපිට ආර්ථික ප්‍රතිපත්තියක් තිබෙනවා. අපිට සෞඛ්‍ය ප්‍රතිපත්තියක් තිබෙනවා. අධ්‍යාපන ප්‍රතිපත්තියක් තිබෙනවා. ක්‍රීඩා ප්‍රතිපත්තියක් තිබෙනවා. ඊළඟ වැදගත්ම දේ මම කීපේ කියන්නේ ඊළඟ වැදගත්ම දේ තමයි ප්‍රවාහනය. ප්‍රවාහනය තමයි වැදගත්ම දේ. අද අපේ ජීවිත සංකීර්ණ වෙලා තියෙන්නේ. එනිසා අපි වෙනදාට වඩා වැඩියෙන් ගමන් බිමන් වල යෙදෙනවා. ලෝකෙත් එහෙමයි. මිනිස්සු මේ නේද මිනිස්සුන්ට ඉස්සර තිබෙ මොකද්ද? මිනිස්සුන්ට ඉස්සර තිබා යැපුම් ආර්ථිකයක්. ඒගොල්ලන්ගේ ගෙදර තමයි ඔක්කොම කරගන්නේ. වී ටිකත් වගා කරගන්නවා, කණ්ඩ හාල් ටික ගන්නවා, එළවලු කොටුවක් දා ගන්නවා, කණ්ඩ එළවලු ටික ගන්නවා, කුකුලෙක් ඇති කරගන්නවා, කන්න බිත්තරේ ගන්නවා නේද? ඒතකොට එයාට තිබුණා යැපුම් ආර්ථිකයක්. එයාගේ දේවල් ඔක්කොම කරගත්තා. හැබැයි එහෙම කරගන්න ඕනේ නෑ. කුසු කර්මාන්ත වෙනම කර්මාන්ත බවට පත් වුණා. කුකුළු හදන එක වෙනම කර්මාන්තයක් බවට පත් වුණා. එළවලු නිෂ්පාදනය තව කර්මාන්තයක් බවට පත් වුණා. නේද? ඒවා කර්මාන්ත.
ඒ නිසා අපි මොකද වෙන්නේ? අපි වෙන කර්මාන්තකේ දෙනවා. අපි අනෙක් කර්මාන්ත වලින් අපේ උවමනාවන් ඉටු කරගන්නවා. ඒ නිසා අපේ ගමන් බිමන් වැඩි වෙනවා. වෙනතට වඩා අපේ ජීවිත සංකීර්ණ වෙනවා. ඒ නිසා ප්‍රවාහණය තමයි ලෝකේ වේගයෙන් මත සංවර්ධනය වෙමින් තිබෙන ප්‍රවාහණය. අතිශය වේගයෙන් ඉදිරියට යමින් තිබෙන ශේෂ්ත්‍රය තමයි ප්‍රවාහණය. ප්‍රවාහණයත් මොකද්ද? පොදු ප්‍රවාහණය. අපි චීනෙ ගිහපු වෙලාවක සැන්හයි තමයි චීනයේ ආර්ථික වෙළඳ නගරය. ඒ ප්‍රධානම ආර්ථික කලාපයේ තියෙන සැන්හයි වල ප්‍රුදුන් කියන කලාපේ එයාපෝට් එකක් තියෙන ප්‍රුදුන් වල කිලෝමීටර් 37ක් තියෙනවා. සැන්හයි ප්‍රුදුන් කිලෝමීටර් 37ක් තියෙනවා. එතකොට මේ දෙක අතර වේගවත් ගමනාගමනයක් ඕන වෙලා තිබෙනවා. මොකද සැන්හයි තමයි ප්‍රධාන නගරය, ප්‍රුදුන් තමයි ආර්ථික කලාපයේ සැන්හයි වලටයි. එතකොට මේ අතර ගමනාගමනය වුණා. ඒගොල්ලෝ යාත්‍ර කෝච්චියක් යනවා පැයට කිලෝමීටර් 430යි වේගයේ. සැන්හයි වල ඉඳන් ප්‍රුදුන් වලට යනවා විනාඩි 7යි. 430ට වේගය අරගෙන අඩු කරනකොටම ප්‍රුදුන් වල ස්ටේෂන් එක විනාඩි 7යි කිලෝමීටර් 37. මහරගම ඉඳන් කොටුවට කීයද? කල්පනා කරලා බලන්න. ඇයි මිනිස්සුන්ගේ මේ පාරේ කාලය ඒ මිනිහට වැඩකුත් නැහැ, රටට වැඩකුත් නැහැ. ඒ නිසා ලෝකයේ දැන් ප්‍රධාන ලෙස අවධානය යොමු කරමින් තිබෙනවා මහා මඟ ජනතාව රස්තියාදු වෙන එක අඩු කරන එක සංවර්ධන එක වැඩක්. මොකද බස් එකේ හිටිය කියලා මොකක්ද ඇති වෙන වෙන්නේ? එයාට වැඩකුත් නැහැ, රටට වැඩකුත් නැහැ. ඒ නිසා ලෝකේ තමන්ගේ සංවර්ධනයේ ඉදිරි ඉලක්ක ජයග්‍රහණය කරන්න නම් පාරේ රස්තියාදු වෙන ප්‍රමාණය අඩු කරන්න ඕනකම තිබෙනවා. ඉතින් පාරේ රස්තියාදු වෙන ප්‍රමාණය අඩු කිරීම ඉලක්ක කරගෙන තමයි ලෝකයේ අද ප්‍රවාහන දියුණු වෙමින් තිබෙන්නේ. අපි අවස්ථා ගණනාවක ලෝක රටවල් ගණනාවකට අවුරුදු 10කට කලින් ගිහිල්ලා නැවත යනකොට ඒ රටේ දියුණු වුණා නම් වේගෙන්ම දියුණු වෙලා තියෙන්නේ පොදු ප්‍රවාහනය. ඒකෙත් උන් අවධානය කරන පොදු ප්‍රවාහනයට. මේ ළඟදී අපි දැක්ක චීනයේ නේද නගර දෙකක් යා කරන පැයට කිලෝමීටර් 400කට වඩා වේගී යන දුම්රිය පාරක් සහ දුම්රියක් හඳුන්වා දුන්නා මෑතකදීම. තව වේගී. එයි මේ රස්තියාදු වෙන කාලය අඩු කරන්න අපි වැඩිපුරම කොහෙද ඉන්නේ? උදේ අපි 4:00ට නේ 5ට විතර නැගිටිනවා, කෑම උයනවා, 6:00ට විතර ලෑස්ති වෙනවා, 4ට බස් එක නගිනවා, 8:00ට ඔෆිස් එකෙන් බහිනවා නේද? ඔෆිස් එකෙන් බැලලා දාඩිය පෙරාගෙන නේද? ඊට පස්සේ ගිහලා මූණ හොදනවා. ඊට පස්සේ බස් එකේ හිර වෙලා අපි එකේ හති අරිනවා. වැඩ කරන්න පටන් ගන්නවා 10ට විතර. ඊට පස්සේ 11ට මේ තේ බොන්න පටන් ගන්නවා. ඊළඟ 12:00ට කන්න පටන් ගන්නවා. ඊළඟ නේද කෝච්චිය එනවා 5ට 5යි කෝච්චියට නගින්න ඕන 3:00ට වැඩ ඉවර කරනවා 4ට කොණ්ඩේ පීරනවා 5ට වෙනකොට ස්ටේෂන් එකට දුවගෙන එනවා ඊට පස්සේ කෝච්චිය එල්ලෙනවා වවුල්ලු වගේ ආයෙ යනවා ආයෙ බහිනවා ආයෙ ගෙදර දුවනවා රෙදි ටික තියෙනවා පැත්තකින් ගහව දාගන්නවා චුට්ටක් ගිලිනවා ආයෙ බුදියා ගන්නවා ආයෙ උදේ මෙවනේ ජීවිතේ මෙහෙමනේ ගත වෙලා තියෙන්නේ ඒ නිසා මිනිස්සුන්ගේ ප්‍රධානම අවශ්‍යතාවයක් අද ප්‍රවාහනය ලෝකේ වැඩිම අවධානය යොමු කරන ප්‍රවාහනයේ වැඩිම අවධානය යොමු කරන්න මොකේද පොදු ප්‍රවාහනයට ලන්ඩන් දැන් ග්‍රීසිය වගේ රටක මේතකදී අපි ගිහපු වෙලාවේ ග්‍රීසියේ තියෙන සමහර බස් ගම්වලට එනවා බස් දෙකක් එනවා එක බස් එකක් සල්ලි දීලා ටිකට් එක ගන්න අනිත් බස් එක නිකන් යා බස් එක යනවා ඒකේ සල්ලි ගන්නෙ නැහැ ඒගොල්ලන්ට එන්න පුළුවන් ඇතැන්ස් වලට සල්ලි නැතුව බස් එකේ ගමේ ඉඳන් හැබැයි කට්ටියම ගිහිල්ලා නිකන් එන බස් එක එනකම් බලන් ඉන්නෙත් නැහැ හොඳයි හරි සල්ලි තියෙන කෙනා ටිකට් දීලා යන සල්ලි නැති කෙනා නිකන් එන බස් එකේ අපේ එහෙම ඡන්ද කාලෙට අර බෙදෙන සාරි ගන්න යන්න බලන්නකෝ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය අපේ කාන්තාව කඩේකට ගිහලා සාරියක් ගත්තොත් කොච්චර තෝරනවද? කඩ කීයකට එනවද සාරියක් ගන්න? ඇයි Tamanට ගැළපෙන, Tamanට අඳින්න පුළුවන් සාරියක් ගැනීම කාන්තාව අපේක්ෂා කරනවා. ඡන්ද කාලෙදී මොන්න කෙහෙම්මල බෙදුව පොලිමේ ඉඳලා ගන්නවා. අඳින්නෙත් නැහැ උදේ. නිකන් එහෙම නැද්ද? කඩේකට ගිහිල්ලා කාන්තාව සාරියක් ගන්නකොට ඒක තෝරන විදිය නේද? කඩවල් ගානේ මාරු වෙනවා එක විට ගන්නෑ නේ. හැබැයි නිකන් දෙනකොට සාරියක් ගන්නවා ඡන්දයක් දෙනවා. හරිද? කාරී. හරිද? ඉතින් අපේ සංස්කෘතියත් මිනිස්සු සංස්කෘතිය වෙනස් කරන්න ඕන. අපේ වගේ එහෙම ගමක නිකන් බස් එකක් දිගුවොත් මොකද කරන්නේ? බස් එකේ වහලෙයි නේද? නිකන් එන එකේ ඔන්න ඔය ගොඩ වෙලා ගියොත් හොඳයි කොටුව පැත්තේ. අර ඉස්පිරිතාලට යනවා වගේ නේද? නිකන් බෙහෙත් දෙන එකේ ඉස්පිරිතාලේ අපි එකේ බෙහෙත් ටිකුත් අරන් ගියොත් හොඳයි. ඉතින් බස් එකේ අනේකේ කොටුවට ටිකක් ගිහිලා આવොත් හොඳයි නේද? එහෙම නෙවෙයි මිනිස්සුගේ සංස්කෘතිය වශයෙන් දියුණු වෙන්න ඕන. ඒ වගේම ලන්ඩන් වගේ නගර ලන්ඩන් ප්‍රංශේ අයර්ලන්ඩ් ඒ වගේ රටවල් වල මේ පාරේ ප්‍රධාන පාරවල් වල මන්තිරු තුනක් තියෙනවා. එක මන්තිරුවක් මුළුමනින්ම වෙන් කරලා තියෙන බස් වලට. බස් වලට වෙන් කරලා තියෙනවා. ඉතින් ලන්ඩන් වලට යනකොට බස් යන මන්තිරුවේ වෙන වාහන එකක්වත් දාන්න බෑ. කිලෝමීටර් 2-3 මන්තිරුව හිස්. අනිත් මන්තිරුව වල පොලිමේ ප්‍රයිවට් කාර් යන්නේ. පුද්ගලික වාහන යනවා පොලිමේ. හැබැයි Taman ඉස්සරහ මොකද වෙන්නේ? බස් එක වේගෙන් යනවා.
බැරි වෙලාවත් කාර් එකක් බස් ලේන් එකට දැම්මොත් පවුම් 80යි දඩ. ඒක රුපියල් 20000ක් දඩ ගහනවා. බස් එකක් දැම්මොත් මේ බස් ලේන් මේ කාර් එකක් දැම්මොත් බස් ලේන් එකට. ඇයි? ඒකෙන් කියන්නේ මොකද්ද? ඒකෙන් කියන්නේ ඔයගොල්ලෝ පුද්ගලික වාහනේ ඔයගොල්ලෝ පොදු වාහනේ පාවිච්චි කරන්න. සතිය දිනවල ලන්ඩන් වලට ඇතුළු වුණොත් සතිය දිනවල ලන්ඩන් වලට ඇතුළු වුණොත් පවුම් 75ක් අය කරනවා. ලන්ඩන් සීමාවක් දාලා තිනවා. ඒ සීමාවෙන් කාර් එකක් આવොත් සතිය දිනක උදේ වෙලාවල් තියෙනවා. ඒ වෙලාවට කාර් එකක් ඇතුළු කරොත් පවුම් 75ක් අය කරනවා. ඒ කියන්නේ මොකක්ද? ඔයාට අපි හොඳ ප්‍රවාහන ප්‍රයෝජනයක් හදලා තිනවා. ඔයා ඒකේ යන්න. ඔයා මේකේ එන්න එපා. මේකේ આવොත් ඔයා මොකද කරන්න උන? වගෙන් අපි අමතර ගාණක් ගන්නවා. එහෙමයි නේද? හැබැයි ඒක ගන්න වෙන්නේ මොකක් නිසාද? එයාට පොදු ප්‍රවාහන සේවකගේ සහතිකය ලබා දීලා තියෙනවා. ඒක හොඳයි. ඒක යන්න පුළුවන්. අපි වගේ ගිහලා දාඩිය පෙරාගෙන නේද? අර කාර්යාලය ගිහලා වැඩ කරන්න එහෙම තත්ත්වයක් ඇති කරන්න ඒගොල්ලන්ට පොදු ප්‍රවාහනේ දියුණු කරලා තිබෙනවා. රටක වැදගත්ම තමයි අද පොදු ප්‍රවාහනේ කරුණු කීපයකට. එකක් අපි මේ පාරේ අද ට්‍රැෆික් වල ප්‍රධාන ප්‍රශ්නේ මොකද වෙලා තියෙන්නේ? පෞද්ගලික වාහන. ඇයි? පොදු ප්‍රවාහන පද්ධතිය බිඳ වැටලා තිබෙනවා. කාර් වෑන් ටික බැලුවොත් මොකද වෙලා තියෙන්නේ? එකක එක්කෙනයි දෙන්නයි. නේද? ඒ නිසා දැන් ජනතාව පෙළඹිලා තියෙන පොදු ප්‍රවාහනයක් ඉල්ලන්න නෙවෙයි. අපි කවුරුවත් අද පොදු ප්‍රවාහනයක් ඉල්ලන්න පෙළඹෙනවා වෙනුවට අපි මොකද කරමින් තිබෙන්නේ? ප්‍රවාහන ප්‍රශ්න අපි විසඳ ගන්න උත්සාහ කරමින් තියෙනවා. ප්‍රවාහන ප්‍රශ්න අපි විසඳ ගන්න හදන්නේ. ඉස්සර අපේ රටේ රෑ 10ට හැම ගමකටම බස් එකක් තිබ්බා. රෑ 10ට. අද තියෙනවද මේ බස් එක? ඉස්සර චිත්‍රපට ශාලාවල 9:30 ෂෝ එක දිව්වා. 9:30 තිබුණේ ෂෝ එක. 9:30 බලලා මොකද වෙන්නේ? ගෙදර යන්න බස් එකක් තිබ්බා. 6:30 අද 6:30ක් නෑ. අද කීය තියෙන්නේ? 5:30 5 එහෙම නේද ආන්සන් ෂෝ එක. 6:30 වෙනකන් ඉඳලා 6:30 ෂෝ එක බලලා 10ට ගමේ ගෙදර යන්න බස් නෑ. ඉස්සර එහෙම නෙවෙයි. 6:30 ෂෝ එකක් දුණා 9:30 ෂෝ එකක් දුණා. එයි රැයට බස් එක තිබුණා. අද අපේ ඒක කඩා වැටලා තිබෙන හොඳේ. අද පොදු ප්‍රවාහනේ මුළුමනින්ම විනාශයට ලක් වී තිබෙනවා. ඒ නිසා ජනතාව මොකද කරලා තියෙන්නේ? ජනතාව කල්පනා කරන පොදු ප්‍රවාහන සේවය වැඩක් නැහැ. මගේ ප්‍රවාහන ප්‍රශ්නෙට මම උත්තර හොයා ගන්නවා. දැන් එකිනෙකා උත්තර තනිතනිම උත්තර හොයා ගන්න පටන් ගන්න තියෙනවා. මොනවද? ඈත ගම් වලට ගියොත් ප්‍රධානම එක තමයි අද කාන්තාවන්ගේ ස්කූටි බයිසිකලයක් ගන්න එක. ස්කූටිය. ළමයා ඉස්කෝලේ දාන්න, පොළට යන්න නේද? බඩු ටික ගේන්න. දැන් කාන්තාව වැඩියෙන්ම අනුරාධපුර පළාත්වල ගියොත් හැම ගෙදරකම තියෙනවා දැන් ස්කූටි බයිසිකලයක්. ඊළඟ පිරිමියාණන් බයිසිකලයක්. අඩුම 3 wheel එකක්. ඊටත් වඩා අඩු නම් මරුටි කාර් එකක්. නේද? ඊටත් වඩා තව ටිකක් න මරුටි කාර් එකක්. ඇයි? දැන් Tamanට මේ කාර් එකක් ගැනීමට තරම් සමත් වෙන වත්කමක් හැදිලාද මේව කරන්නේ? මං කියන්නේ Tamanට අනිත් සාධකනේ නිවාසයක් තියෙනවා, අධ්‍යාපනය තියෙනවා, නිරෝගී සම්පන්න ජීවිතයක් තියෙනවා, උදාහාර වෙලක් තියෙනවා. මට අතිරේක මුදලක් තියෙනවා. ඒකට මම කාර් එකක් ගන්නවා. එහෙමද කාර් ගන්න? අතිරේක මුදලකින් කාර් එකක් ගන්නව නෙවෙයි අද මොකද වෙලා තියෙන්නේ? දරුවා ඉස්කෝලේ ගෙනියන්න ඕන, හදිසියක් වුණොත් බෙහෙත් ගන්න යන්න ඕන, වැඩට යන්න ඕන, නේ ඥාති ගෙදරකට යන්න ඕන. ඒ නිසා මට අද කාර් එකක් ඕන වෙනවා. ඒක මොකද වෙලා තියෙන්නේ අන්තිමේට? ඒක තමන්ගේ ආර්ථිකයට විශාල බලපෑමක් අද ඇති කරලා තිබෙනවා. ස්කූටි බයිසිකලයක් ලීසින් ගෙවලා ඉවරනකොට ලක්ෂ 4යි අවුරුදු 4 යනකොට. එතන තමන්ගේ ආදායම් විශාල පංගුවක් මොකද වෙලා තියෙන්නේ? ලීසින් එකට කපන්න වෙලා තියෙනවා. මම මේ ළඟදී හම්බුණා ලංකාවේ ප්‍රධාන ලීසින් සමාගම් කීපයක්. ඒගොල්ලෝ කිව්වා ලීසින් දීලා වාහනයක් ගත්ත කිසි කෙනෙක් අවුරුදු ගත්තු අයගෙන් 80ක් අවසානයේ තෙක් වාහනේ තියාගන්න නැහැ කිව්වා. ලීසින් එක්ක කාත් එක්ක හරි විකුණලා. උවමනාව ආවට ගත්තට වික්කා. ඇයි දරා ගන්න බෑ? එහෙම නේ තියෙන්නේ. වැඩිපුරම අද වාහන තියෙන ලීසින් එකත් එක්ක විකුණන්න. ඒකෙන් තේරෙන්නේ මොකක්ද? තමන්ගේ ආර්ථිකයේ තියෙන අතිරේක ආර්ථිකයේ ආදායමේ අතිරේක ඵලයකින් වාහනයක් ගන්නව නෙවෙයි. අද තමන්ගේ ආර්ථික අනිත් ඔක්කොම මුහුණ දීලා වාහනයක් ගන්න උත්සාහ කරනවා. එනිසා ඒවාද අපේ ආර්ථික ගම්වල සාමාන්‍ය ජනතාවගේ ප්‍රධාන ප්‍රශ්න බවට පත් වී තිබෙනවා. ප්‍රවාහණයට තමන් විසඳුම් හොයන්න යන්නේ. ප්‍රවාහණයට තමන් විසඳුම් හොයන එක නෙවෙයි, ඒක වැරදි. ලෝකේ පොදු ප්‍රවාහන දියුණු කරන්න හේතු කීපයක් තිබෙනවා. එකක් නාගරික තදබදය අඩු කරන්න පුළුවන් පොදු ප්‍රවාහන දියුණු කරොත්. එක. දෙක පරිසර දූෂණය අඩු කරන්න පුළුවන් පොදු ප්‍රවාහන දියුණු වුණොත්. මොකද හැම වාහනයකම මේ නිකුත් කරන දුම් ප්‍රමාණය අඩු කරන්න පුළුවන් පොදු ප්‍රවාහන දියුණු. තුන වාහන ගෙන්වීම සඳහා පිටරටට ඇදී යන ඩොලර් ප්‍රමාණය නතර කරන්න පුළුවන්, අඩු කරන්න පුළුවන් පොදු ප්‍රවාහන දියුණු. හතර පොදු ප්‍රවාහන දියුණු වුණොත් ගෙදරකට ප්‍රවාහන වෙනුවෙන් දරන්න තියෙන වැයබර අඩු කරන්න පුළුවන්. මේ නිසා තමයි ලෝකෙ පොදු ප්‍රවාහනයට අවධානය යොමු කරන්නේ. හැබැයි අපේ හැම අවධානයක් තියෙනවද? පොදු ප්‍රවාහන මුළුමනින්ම කඩාවැටලා තිබෙනවා. දැන් පාලම් තුනක් තියෙනවා. දෙහිවල, නුගේගොඩ සහ අලුතෙන් හදුවා රාජගිරිය. මේ පාලම් තුනේම බස් යන්නේ. යනවද බස් එක? දෙහිවල, නුගේගොඩ, රාජගිරිය පාලම් තුනේම බස් යන්නේ.
එතකොට මේ ට්‍රැෆික් අඩු කරන්න කියලා පාලම් හදනවා. හැබැයි පාලමේ බස් යන්නේ. බස් යන්නේ පාලම යට. ඒකෙන් අවධානය යොමු කරලා තියෙන මොකක් ගැනද? පොදු ප්‍රවාහන ගැන නෙවෙයි පුද්ගලික නේද වාහන ගැන තමයි අවධානය යොමු කරන්නේ. ඒ නිසා අපිට ප්‍රතිපත්තියක් ඕන මේ පොදු ප්‍රවාහන දියුණු කරන. ඒ නිසා අද අපේ රටේ ජනතාව මුහුණ දී තිබෙන ගැටලුව අතර ප්‍රධානම ගැටලුව ප්‍රවාහනයි. අන්න ඒකට අපි ප්‍රතිපත්තියක් හදන්න සැලසුම් කළා තියෙනවා. ඒක ප්‍රධානියට කටයුතු කරන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය අධිකාරී ප්‍රියාල් සිල්ව මහත්මයා, මොරටු විශ්වවිද්‍යාලයේ ආචාර්ය ඒ ප්‍රවාහන ශාස්ත්‍ර පිළිබඳ ආචාර්යවරුන්, පෙරදින විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඒ ප්‍රවාහන පිළිබඳ අධ්‍යයනය කරපු අය, විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්ය වරු මේ වගේ විශාල කණ්ඩායමක් පත් කරලා තිබෙනවා අපේ රටේ පොදු ප්‍රවාහන පද්ධති දියුණු කිරීම සඳහා උසලස්ම. ඒතර මේ විදිහට අපි ශාස්ත්‍ර ගණනාවක ප්‍රතිපත්ති මාලාවක් අපි ඉලි දක්වන්න සූදානම් කළා තිබෙනවා. ඒ නිසා අපි කියනවා රට හදන්න පුළුවන් මේ ප්‍රතිපත්ති මාලාවට විතරයි. ඒ නිසා අපි උත්සාහ කරනවා ජනවාරි මාසයේදී මේ ප්‍රතිපත්ති මාලාව ඉලි දැක්වීමට අපි අපේක්ෂා කරනවා. ඒකට ප්‍රතිපත්තිය තුන රට හදන්න. ඊළඟ ප්‍රතිපත්ති තිබට ප්‍රමාණවත් නැහැ. ඒ ප්‍රතිපත්ති ක්‍රියාවට නැගී හැකි බලවේගයක් ඕනකම තිබෙනවා. ඒ නිසා දැන් අපි ප්‍රධානම ජනතා මධ්‍යස්ථානයක් අපි ජනවාරි මාසෙදි ගොඩනගනවා. ලංකාවේ මෙතෙක් දේශපාලන වේදිකාවට ගොඩ නොවුණු විද්වතුන් වෘත්තීයවේදී විශාල ප්‍රමාණයක් අද අපේ පක්ෂයත් එක්ක එකතු වෙමින් තිබෙනවා. පෞද්ගලික තරුණ සේවා සභාවේදී අපි දැක්කා විශාල ප්‍රමාණයක්. මේගොල්ලෝ කැමති. ඒකේ පුද්ගලිකංශ කර්මාන්තකරුවන්, ව්‍යාපාරිකයන්, විශ්වවිද්‍යාල ආචාර්යවරු, කලාකරුවන්, වෘත්තීයවේදීන් විශාල ප්‍රමාණයක් අද මේ නව දේශපාලන ගමනක අවශ්‍යතාවය වෙනුවෙන් පෙළ ගැහිලා තිබෙනවා. හැබැයි අපි විශ්වාස කරනවා ඒ ආවට මදි. විශ්වවිද්‍යාල ආචාර්ය ඔක්කොම 4500ක් වගේ. වෛද්‍යවරු ඉන්නේ 19000ක් වගේ. දසලක්ෂ ගණන් ඡන්ද තියෙන්නේ ඡන්දදායකයෝ ඉන්නේ ගමේ. ඒ නිසා ගමේ ඡන්දදායකයෝ වෙනස් වෙන්නේ නැතුව මේක වෙනස් කරන්න බෑ. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකය වෙනස් වීමකින් තොරව එක්සත් ජාතික පාක්ෂිකය පරණ ගතානුගතික දේශපාලන දැක්මෙන් වෙනස් වීමකින් තොරව මේක වෙනස් කරන්න බෑ. ඒ නිසා අපි හමුවේ තියෙන අභියෝගය අපිට හොඳ හිසක් හදන්න පුළුවන්. හොඳ ප්‍රතිපත්ති මාලාවක් ඒ ප්‍රතිපත්ති ක්‍රියාවට නැගී හැකි බලවේගයක් හදන්න පුළුවන්. ඉතාම දියුණුතම කැබිනට් මණ්ඩලයක් අපිට පත් කරන්න පුළුවන්. ප්‍රවාහන ශාස්ත්‍රය පිළිබඳ බාරන්නේ අමාත්‍යවරයා බවට පත් වෙන්නේ ඒ පිළිබඳ නිපුණතාවයක් අධ්‍යයනයක් තියෙන කෙනෙක්. නිදා ගන්න සිරිපාල වගේ අය නෙවෙයි. මතකද බලන්න. සංචාරක ශාස්ත්‍රය පිළිබඳ වග කියන්නේ සංචාරක ශාස්ත්‍රය පිළිබඳ අධ්‍යයනයක් තිබෙන හැදෑරීමක් තියෙන කෙනෙක් තමයි සංචාරක ශාස්ත්‍රය බාරගන්නේ. ජෝන් අමරතුංගලා වගේ එහෙටත් නැති මෙහෙටත් නැති අය නෙවෙයි. මතකද බලන්න. අහන්න එකක් කියන්න එකක්. රට මෙහෙම තියෙන එක තමයි උන්වහන්සේලා සතුටු වෙන්න ඕන. ඊට වඩා හොඳ විද්‍යාත්මක කැබිනට් මණ්ඩලයක් අපි මේ රට හඳුන්වන්න ඕන. මේ රටේ මේ ශාස්ත්‍රයන් දියුණු කිරීම, ඒ පිළිබඳ විධිමත් අධ්‍යාපනයක් හදාරපු, ඒ පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් තිබෙන, ඒ සඳහා කැපකිරීමෙන් වැඩ කරන්න පුළුවන්. දේශපාලන ව්‍යාපාරය බවට පත් නොකරගත්තු මහජන සේවය බවට පත් කරගත්තු නියෝජිතය. අද අපේ රටේ දේශපාලන ව්‍යාපාරය ලාභම ව්‍යාපාරයේ දේශපාලනය. එතන මේ දේශපාලන ව්‍යාපාරයක් වෙනුවට මහජන සේවය බවට පත් කරගත්තු අයගෙන් මේ රට පාලනය කරන්න පාලනයක් අපි හදන්න ඕන. ඒකට අපි හොඳ හිසක් හොඳ ඔළුවක් අපිට උඩින් හදන්න පුළුවන්. හැබැයි කොතර හිසක් තිබ්බත් වැඩපිළිවෙල බලවේගයක් හිටියත් වැඩක් නැහැ. මේක බලය ගැනීමට සමත් වෙන ග්‍රාමීය මට්ටමේ ජනතාව වෙනස් වෙන්නේ නැත්නම්. ඒ නිසා තමුන්නාන්සලා වෙත තමයි මේ වගකීම තිබෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකය වෙනස් කරන්නේ නැත්නම්, එක්සත් ජාතික පාක්ෂිකය තමන්ගේ පරණ ගතානුගතික ගති ලක්ෂණ වල වෙනස් වෙන්නේ නැත්නම් මේක වෙනස් කරන්න බෑ. ඒ නිසා අපි මුහුණ දී තිබෙන අභියෝගය තමයි අපිට හොඳ වැඩපිළිවෙලක් හදන්න පුළුවන්. ඒ වැඩපිළිවෙල ක්‍රියාවට නගන්න පුළුවන් කණ්ඩායමක් නම් කරන්න පුළුවන්. ඒට අප්‍රත්‍යාත ධෛර්යයෙන් කැපකිරීම පරිත්‍යාගයෙන් වැඩ කරන්න පුළුවන් කණ්ඩායමක් නම් කරන්න පුළුවන්. හැබැයි ගමේ ජනතාව ඒ සඳහා එකතු වෙන්නේ නැත්නම් මේක අපිට ජයග්‍රහණය කරන්න බෑ. ගමේ ජනතාව මේ ගමන ඉදිරියට යනවා නම් මේකම තමයි අවසන් ප්‍රතිඵලය. ඒ නිසා අපි තමුන්වන්සලට ආරාධනා කරන්න ආවි. අපි වැඩේ කරමු. ගම්වල අපි වෙනස් වෙන්න පටන් ගමු. එච්චරයි. නේද? ඒ වෙනස් වීමකින් තොරව මේක වෙනස් කරන්න බෑ. දැන් අපි මෑත කාලේ ගත්තොත් අපේ රටේ දේශපාලනය කොහොමද වෙනස් වුනේ? අපිට මතක කාලේ ගත්තොත් 1977ට ගියොත් සිරිමා බණ්ඩාරනායක මෙතන අවුරුදු 7ක් රට පාලනය කරලා රාජ්‍ය ඒකාධිකාරී ධනවාදී කියන්නේ සංයුත ආර්ථිකයක් ගෙනහිල්ලා නිෂ්පාදනය කඩාවට්ටලා නේද? ජනතාවට මහ විශාල බහණ්ඩගයක් ඇති කරලා ආර්ථිකය කඩාවට්ටලා 75 තියන්න ඕන ඡන්දය අවුරුදු දෙකකින් කල් දාලා මහ ව්‍යසනයක් අවුරුදු 7ක ඇති කරා. ඒ කාලයකට කිව්වා සත් අවුරුදු සාපේ කිව්වා මතකද? සත් අවුරුදු සාපේ කියලා කිව්වා සිරිමාවගේ අවුරුදු 70ට. ජේ.ආර්. ජයවර්ධන සත් අවුරුදු සාපේන් රට මුදවා ගන්නවා කිව්වා. එයා කිව්වා ලෝකේ ජාත්‍යන් ලෝකේ නේද? අපේ රටේ ආර්ථික ලෝකයේත් එක්ක එකතු කරනවා කිව්වා. අපේ රට සිංගප්පූරුව බවට පත් කරනවා කිව්වා. මේ රට ධර්මිෂ්ඨ සමාජයක් බවට පත් කරනවා කිව්වා. ජනතාව කල්පනා කරා එහෙනම් දැන් අලුත් ගමනක් පටන් ගන්න ජේ.ආර්. එනවා කියලා හිතුවා. හැබැයි අර පරණ චැසියකටම අලුත් බොඩි එකක් ගහලා ධර්මිෂ්ඨ සමාජය කියලා බස් එකක් ඇවිල්ලා නතර කරා. ජනතාව දුවගෙන ගිහලා ඒ බස් එකට නැංගා. බස් එකට නැගලා ටික දුරක් යනකොට ජූලි වර්ධකයන් ලක්ෂ ගණනක් එළියට දැම්මා. විවින් ගුණවර්ධනට පහර දුන්නා.
නේද? සාහිත්‍යදර සරච්චන්ද්‍රයන්ට පහර දුන්නා. දේශපාලන පක්ෂ තහනම් කරා. කළු ජූලි නිර්මාණ කරා. යුද්ධ ඇති කරා. අපරාධ සහිත රටක් නිර්මාණය කරා. ඉතිහාසය ඉගෙනගෙන රුපියලක්වත් හම්බ කරන්න බෑ කියලා කිව්වා. ධර්මිෂ්ඨ සමාජයේ බස් එකේ ගොඩ වෙලා අවුරුදු 10ක් යනකොට අපි තේරුණා වැරදි බස් එකේ වැරදි පාරේ ඇවිල්ලා තියෙන කියලා බැස්සා. බහිනවට ප්‍රේමදාස මහත්තයා ඇවිල්ලා බස් එක ගැහුවා ආපහු. එයා කිව්වා නෑ මම නේද මම ගමේ මිනිහා ගමේ ආර්ථිකය ගැන කල්පනා කරන කෙනා මම දුප්පතාගේ හිතවතා මම ඉන්නේ වෙන මොකටවත් නෙවෙයි සිරෙප්පු දෙකක් දාන කෙනාට සපත්තු දෙකක් දාන්න දෙනවා බත් ටිකක් කාලා ගස්ලබු කෑල්ලක් කන්න පුළුවන් ආර්ථිකයක් හදනවා ගමේ දුප්පතාගේ හිතවතා කියලා නේද අර පරණ චැසි එකටම අලුත් බොඩි එකක් ගහලා බෝඩ් එකක් දැම්ම දුප්පතාගේ හිතවතා කියලා කට්ටි හිතුවා ඒක තමයි දැන් බස් එක කියලා ආයෙ කොට වුණා ඒකට වෙලාවට ඒක අතරමැද හැප්පුණා නේද 93 වගේ ඊට 94 ආව චන්ද්‍රිකා මෙතිරි ඇවිල්ලා වැරදි මේක මේ විවෘතාර්ථික මහා විනාශකාරී තත්ත්වයක් ගැන ඇති කර තිබෙනවා මේ විවෘතාර්ථිකට මම මානසික මුහුණුවරක් දෙන්න ඕන රටේ අපරාධ වැඩි වී තිබෙනවා රටේ යුද්ධ ඇති වී තිබෙනවා මම සාමය ගේන්න ඕන මම සාමයේ දූතිකාව නිල් අහසේ සුදු පරවි ඉගෙනන පෝස්ටර් ගියා දෙක කට්ටිය ගාව විහාර මහදේවී වෙනවා කිව්වා අර පරණ චැසියකටම අලුත් බොඩි එකක් ගහලා විහාර මහදේවී කියලා බස් එකේ නැංග කට්ටිය ගිහිල්ලා ඒ බස් එකට අවුරුදු 10ක් විතර ගියා 2005 වෙනකොට තේරෙනවා ඒකත් වැරදි බස් එක පරණ පාරෙම කියලා ඊට පස්සේ මහින්ද මහත්තයා ඇවිල්ලා කිව්වා මේක හරියන්නේ නෑ මම ගිරවාපැත්තේ ඉපදුනේ මම වෙල්ලිපනැල්ලේ ඇවිදපු මිනිහා අපේ තාත්තා නාම යෝජනා පත්‍ර අත්සන් කරේ වක්කඩෙන් අත හොදලා මම කුරහන් සාටකේ පළඳන්නේ මට ගිරවාපැත්තේ හුලං වෙදිච්ච මිනිහා මම මගේ ප්‍රියතම ආහාර කුරහන් තලප ඒ නිසා මම දේශීය ආර්ථිකයක් හදනවා මේ රට වෙනස් දිනකට ගෙනිනවා ගැමියාගේ ජීවිතේ තේරුම් ගත්ත ගමනකට මේ රට පරිවර්තනය කරනවා කියලා 2005 අර පරණ චැසියටම අලුත් බොඩි එකක් ගහලා බස් එක ගෙනලා ගැව්වා කට්ටිය ගිහිල්ලා නැගලා යනකොට තේරුණා මොකද උනේ මහා පරිමාණ හොරකම් කරන්න පටන් ගත්තා නාස්ති කරන්න පටන් ගත්තා මාධ්‍යවේදීන් ඝාතනය කරන්න පටන් ගත්තා ජාතිවාදී වර්ධනය කරා ජනතාවගේ සාධාරණ උද්ඝෝෂණ වල වෙඩි තියන්න පටන් ගත්තා EPF ආරම්භදලා කොල්ල කන්න පටන් ගත්තා ජාත්‍යන්තර හමුවේ උදකලා රාජ්‍ය ගොඩනගන්න පටන් ගත්තා පවුලක් තර කරන්න පටන් ගත්තා කට්ටිය ටික දුරක් යනකොට තේරුණා බස් එක වැරදුනා මේ සැරෙත් කියලා ඊට පස්සේ අලුත් බස් එකක් ගෙනලා ගිහුවා ඒක ඩබල් ඩෙකර් එකක් 2015 නේද තට්ටු බස් එකක් ගෙනලා ඩ්‍රයිවර්ලා දෙන්නෙක් දාගෙන ඇවිල්ලා කිව්වා මොකද්ද මේක හරියන්නේ නැහැ රටට ප්‍රජාතන්ත්‍රවාදී ඕන යහපාලනය ඕන බයිසිකල් යන කෙනාට කාර් එකක් ඕන හිස් වෙලා තියෙන සාක්කු පුරවන්න ඕන රැකියාව දසලක්ෂයක් හදන්න ඕන කියලා කට්ටිය කල්පනා කරා දැන් නම් ඇවිල්ලා තියෙන නියම බස් එක නගින්න ඕන ඒකට කියලා කල්පනා කරා ඉතින් නැගලා දැන් අවුරුදු 3මාරක් යනකොට තේරුණා අර පරණ පාරේම පරණ චැසියකටම අලුත් බොඩි එකක් ගහලා මේ ඉන්නේ කියලා ඕනනම් 2020 තන් ඉන්නේ එහෙම බස් එකකට නේද කට්ටියකට මේ මහින්ද මහත්තයා හරි කියන අතට ගෝඨාභි මහත්තයා හොඳ වෙයි ගෙනල්ලා ගහයි අර බස් එක පරණ විදියටම නගින්න රනිල් අප්සෙට් උනාට සජිත් හොඳ වෙයි නගින්න අවුරුදු 70ක් ඔය වැරදි පාර යන පරණ චැසියටම අලුත් බොඩි ගගා අපි ඔය බස් එකේ නැගලා අතරමැදදී අපි බැහැලා තියෙනවා. ඒ නිසා තව දුරටත් අපිට ඕනකම තිබෙන මේ පාරම පරණ චැසිය අලුත් බොඩි ගහලා යන පාර නෙවෙයි. අපිට නව අලුත් බස් එකක් සහ අලුත් පාරක් ඕන. මේ පාර වෙනස් කරන්නත් ඕන මේ බස් එක මාරු කරන්නත් ඕන. මොකද ප්‍රධාන දේ තමයි දේශපාලන වෙනස් කරන්න. අද දේශපාලන ලාභම ව්‍යාපාරයි. මේ ව්‍යාපාරය බවට පත්ලා තියෙන දේශපාලන මහජන සේවය බවට පත් කරන්න ඕන. මේ දේශපාලන අද ලාභයි. කොයිද ලාභ නැත්තේ? මේ හොරකම තියෙන කොතනද? මේ හොරකම තියෙන රජකෙවල් වල මතක තබා ගන්න. මේ මහරගම සභාපති නෝනා හරි හිටපු සභාපතිලා හරි ගණන් ගන්නවත් එපා. රජකම තියෙන රජගෙදර, හොරකම තියෙන රජගෙදර. මහින්ද රාජපක්ෂ මහත්මයාට ඩොලර් බිලියන 7.6ක් රුපියල් කෝටි 110කට ආසන්න මුදලක් දුන්නේ චීන සමාගම්. ලෝකෙට මෙහෙම ප්‍රශ්නයක් ඇති වුණොත් මොකද වෙන්නේ? මේ මැදබුලනේ මහින්ද මහත්තයාට යාළු චීනේ සල්ලි දුන්නා නම් අපිට ප්‍රශ්නයක් නැහැ. මෙතන මොකද්ද සිද්ධ වුනේ? අපේ රටේ හම්බන්තොට වරාය හදපු, අපේ රටේ මත්තල ගුවන්තොටුපළ හදපු, අපේ රටේ නොරොච්චෝලේ බලාගාරය හදපු, අපේ රටේ දකුණු වරාය සංවර්ධනය කරපු චීන සමාගම් මහින්ද මහත්තයාට සල්ලි දෙනවා. නොරොච්චෝලේ බලාගාරය කැඩෙනවා. මත්තල ගුවන්තොටුපළ ගුවන් යාන එන්නේ නැහැ. හම්බන්තොට වරායට නැව් වෙන්නේ නැහැ. ඒතර අපිට සාධාරණ සැකයක් තියෙනවා. මේ සල්ලි ගණ්ඩම තමයි මේව හැදුවේ කියලා. මේ සල්ලි ගණ්ඩමයි හැදුවේ. ජනතාව විසින් ජනාධිපතිවරයෙක් පත් කරගන්නවා ජනතාව වෙනුවෙන් තීන්දුව ගන්නවා. ඒ ජනාධිපතිවරයා සමාගම් වලින් සල්ලි අරගෙන සමාගම් වෙනුවෙන් තීන්දුව ගන්නවා. වෙන ලෝකේ රටක නම් මෙවැනි ප්‍රශ්නයක් මතු වුණාම විදේශීය සමාගම් වලින් සල්ලි අරගෙන නිකන් සමාගම් නෙවෙයි. ඉදි කරපු සමාගම්. වරාය හදපු සමාගම, ගුවන්තොටුපළ හදපු සමාගම, බලාගාරය හදපු සමාගම්. මේ සමාගම් වලින් සල්ලි අරන් තිනවා රටේ නායකයා. ඔහු මොන නායකයෙක්ද? ඉතින් රජගෙදරන හොරකම තියෙන. වෙන රටක නම් මේ ප්‍රශ්නේ මෙතන නෙවෙයි තිබෙන්නේ. හැබැයි අපේ රටේ මොකද වෙන්නේ? තවත් හොරකමක් නේ. තවත් එකක් විතරයි. ඒ හොරකම මෙතන තියෙන්නේ. රජගෙදර. අරලියගහ මන්ත්‍රී නෙවෙයිද බඳුන් කර හොරකම තියෙන්නේ. මහ බැංකුවේ අධිපතිවරයා සිංගප්පූරු පුරවැසියෙක් ගෙනල්ලා පළවෙනි වතාවට අපේ රටේ මහ බැංකුව තිබුණේ මුදල් අමාත්‍යාංශයට තියෙන්නේ. මුදල් අමාත්‍යාංශය තමයි চিරාත් කාලයක් තිස්සේ මහ බැංකුව තියෙන්නේ.
ඒ නිසා තමයි මහ බැංකුව තමයි මුදල් අස්ස කරන්නේ. අච්චු ගහන්නේ. ඒ නිසා තමයි මුදල් ඇමතිවරයාගේ අස්සනේ තියෙන මුදල් නෝට්ටුව. ඇයි මුදල් ඇමතිවරයාට මහ බැංකුව තියෙනවා. මහ බැංකුවෙන් සල්ලි ගහනකොට මුදල් ඇමතිවරයා අස්සම් කරනවා. හැබැයි ලංකාවේ පළවෙනි වතාවට මුදල් අමාත්‍යාංශයට තිබුණු මහ බැංකුව අගමැතියටද ගත්තා රනිල් ගාවට ගත්තා. අදත් රනිල් වික්‍රමසිංහ පැහැදිලි කරලා නැහැ. ඇයි මුදල් අමාත්‍යාංශයට තිබුණු මහ බැංකුව රනිල්තර ගත්තේ? රටට කියන්නේ. මහ බැංකුව හදපු දවසේ ඉඳන් මුදල් අමාත්‍යාංශයට තිබුණේ. මුදල් අමාත්‍යාංශයට තිබුණු මහ බැංකුව ඇයි රනිල් වික්‍රමසිංහ අතර ගත්තේ? නේද? ජනවාරි මාසේ 9 වෙනිදා ගන්නවා. පෙබරවාරි මාසේ 27 වෙනිදා බැඳුම් කර ගනුදෙනුව කරනවා. බැඳුම් කර ගනුදෙනුව කරන්න කලින් සිංගප්පූරු පුරවැසියෙක් ලංකාවේ පුරවැසියෙක් නොවන අර්ජුන මහේන්ද්‍රන් ගෙනලා මහ බැංකුව අධිපති කරනවා. 1951 තමයි ලංකාවේ විදේශිකෙක් මහ බැංකුව අධිපති වෙලා හිටිය අන්තිම වතාවට. අර හිටපු සුද්දම. 1951. 1951 පස්සේ ලංකාවේ පළවෙනි වතාවට මහ බැංකුව අධිපතිවරයෙක් හැටියට විදේශිකයෙක් පත් කරන සිංගප්පූරු පුරවැසියෙක්. මුළු කැබිනට් මණ්ඩලයම විරුද්ධ වෙනවා. විරුද්ධ වෙච්ච රනිල් වික්‍රමසිංහව පත් කරනවා. ගනුදෙනු වෙන පෙබරවාරි 27 2015 අවුරුද්දේ. මාර්තු 16 දින 20ක් යන කලින් මම පාර්ලිමේන්තුවේ මේ ප්‍රශ්නය අහනවා. මෙම ගනුදෙනුවක් වෙලා තියෙනව නේද? මෙතන හොරකමක් වෙලා තියෙනව නේද කියලා. එදා රනිල් වික්‍රමසිංහ පිටු ගණනාවක පිළිතුරක් දීලා කියනවා හොරකම සිදු වුණේ නැහැ කියලා. එහෙනම් හොරකම ආරක්ෂා කරා රනිල් වික්‍රමසිංහ දා. ඊළඟ හොරකම එළිදරව් වුණාට පස්සේ මහ බැංකුව අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට පැනලා යන්නත් අඩදා දුන්නා රනිල් වික්‍රමසිංහ. එහෙනම් මහ බැංකුව රනිල් අතර ගත්තා. අර්ජුන මහේන්ද්‍රන් රනිල්ව ගෙනලා පත් කරා. හොරකම වුණාට පස්සේ හොරකම ආරක්ෂා කරා. හොරකම වුණාට පස්සේ හොරාට පැනලා යන්න ඉඩ දුන්නා. එහෙනම් හොරකම තියෙන්නේ කොතනද? අර්ලිකා මන්දිරේ. කොහොමද මේ? ඉතින් රටට මොකද්ද වෙන්නේ? මේ මෑතකදී ඔයගොල්ලෝ කරන ජනාධිපති ලේකම් ජනාධිපති සම්බන්ධ කරලා මහානාමයි දවස් සංස්ථාවේ සභාපති පී දිසානායකයි කප්පමක් ගන්නකොට අහු වුණා කොමිස් එකක් ගන්නකොට කෝටි දෙකක තාජ් හෝටලේ කාපාක් එකේ නේද ලක්ෂ 200ක කප්පමක් ගන්න කවුද ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි මහානාමයි දවස් සංස්ථාවේ සභාපති පී දිසානායකයි මොකද්ද මේ කප්පමට දෙන්න හේතුව දැන් කවුරු කප්පමක් ගත්ත බව දන්නවා හැබැයි කප්පම දෙන්න හේතුව මොකද්ද කියලා හෙව්වොත් මොකක්ද දන්නද හේතුව කන්තලේ සීනි සමාගම ඉන්දියානු කම්පැනි එකට වික්කා රනිල් වික්‍රමසිංහ කොහොමද විකුණනෝනේ එතකොට කන්තලේ සීනි සමාගම සහ ආණ්ඩුව අතර ගිවිසුමක් අත්සන් කරා ඒ ගිවිසුමේ නිශ්චිත ලෙස පැහැදිලි නෑ ඒ සමාගමේ තියෙන යකඩ එතකොට අර පරණ මැෂින් යකඩනේ දැන් 94 නතර වුණේ නිසා දැන් ඒවා යකඩ වලට විකුණන්න වෙන්නේ ඒ නිසා ෆැක්ටරියේ පරණ යකඩ අයිති කාටද කියලා ගිවිසුමේ පැහැදිලි නෑ ඒක අයිති ආණ්ඩුවටද ඉන්දියානු සමාගමටද ඉන්දියානු සමාගම කියන යකඩ අයිති අපට කියලා ආණ්ඩුව කියන ගිවිසුම අනුව උඹලට නෙවෙයි කියලා. එතන මේ දෙකවල අතර මේ සංවාදයක් තියෙනවා යකඩ අයිති කාටද කියලා. පී දිසානායකයි මහානාමයි ජනාධිපතිතුමාගේ කාර්යමණ්ඩල ප්‍රධානියා කියනවා යකඩ ඉන්දියානු සමාගමට අයිති බවට අපි අනුමැතිය අරගෙන දෙන්නම් අපිට පංකෝටි 20 ලක්ෂයක් දෙන්න කිව්වා. ලක්ෂ 520ක් කිල්ලුවා. මොකද මේ ලක්ෂ 520 ඉල්ලන්නේ? අර විවාදයට සම්පන්න වෙලා තියෙන යකඩ අයිති කාටද කියන එක ඉන්දියානු සමාගමට අයිති කියලා කියන්න. හරිද? සාකච්ඡා කළා ලක්ෂ 200ක් දෙන්න එකගු වුණා. දැන් එන මේ ලක්ෂ 200 දෙන්නේ මොකටද කාර්ය මණ්ඩල ප්‍රධානි මහානාමටයි පී දිසානායකට ජව සංස්ථාවේ. මොකටද දෙන්නේ? යකඩ සමාගමට අයිති බව ඔප්පු කරලා දෙන්න. දැන් මේගොල්ලන්ගේ විශ්වයට මේක ආදාළද? ජව සංස්ථාවේ සභාපතිට කොහොමද පුළුවන්කම තියන්නේ කන්තලේ යකඩ දෙන්නම් කියන්නේ. එයාට පුළුවන් වුණනම් තේක ගස් දෙකක් දෙන්නම් කියන්නේ. ජව සංස්ථාව. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියට මොකද්ද තියෙන අයිතිය? කන්තලේ ෆැක්ටරි යකඩ දෙන්නම් කියන්නේ. එයාට පුළුවන් ජනාධිපති ලේකම් කාර්යාලයට රියදුරේ බඳවා ගන්න රස්සාව දෙන්නම් කියන්නේ. එයාගේ බලය ඒක. එහෙනම් මේ දෙක කරලා දෙන්නම් කියන්නේ කවුද? මේ දෙන්නගේ බල සීමාවකට අයිති නැති දෙකක්. මේගොල්ලොන්ට සහතිකයක් දෙනවා. සහතික නැත්නම් ලක්ෂ 200 දෙන්නේ. නිකන් දෙන්නේ නේ. මේ කොහෙවත් යන දේව සංස්ථාවේ සභාපති කෙනෙකුටයි කොහෙවත් යන මහානාම කෙනෙකුට ලක්ෂ 200ක් දෙන්නේ මොකද? එහෙනම් කවුද මේ? මහානාමයි දේව සංස්ථාවේ සභාපති කෙනෙක් බෝ කරලා මත තබා ගන්න. අනුමැති අරන් දෙන්න කියන්නේ වෙන කෙනෙක්. අහුවෙන්නේ කොයි වෙලාවෙ? කාපාක් එකේ මේ ලක්ෂ 200 ගණන් කරනකොට අහුවෙන්නේ. ඇයි ගණන් කරන්නේ? නිකන් හම්බෙච්ච ලක්ෂ 200 නේ. මොකටද ගණන් කරන්නේ? ලක්ෂ 190ක් තිබ්බොත් පස්සේ කෝල් කරලා කියන්න පුළුවන් උඹලා අඩුවෙන් සල්ලි දීලා තියෙන වැඩේ කරන්නේ නැහැ කියන්න පුළුවන්. ඇයි ගණන් කරන්නේ? කෙනෙක් වැඩියෙන්ම සල්ලි ගණන් කරන්නේ අවස්ථා ගණනාවක සල්ලි ගණන් කරන්නේ වෙන කෙනෙක් වෙනුවෙන් සල්ලි ගන්නකොට. තමුන්නාන්සලාට කිව්වොත් අර මුදලාලි මට රුපියල් ලක්ෂයක් දෙන්නම් කිව්වා. එන ගමන් ඒක අරන් එන්න කිව්වොත් මොකද කරන්නේ? මුදලාලි දුන්නාට පස්සේ 4-5 සැරයක් ගණන් කරනවා ලක්ෂය තියනවද කියලා බලන්න. ඇයි? අපි අරයට ගිහින් ලක්ෂය දෙන්න ඕනේ. එහෙනම් මේ ලක්ෂ 200 ඇයි කාපාක් එකේ තියාගෙන ගණන් කරන්නේ? සල්ලි ගත්ත ඒගොල්ලෝ වෙනුවෙන් වෙන අය වෙනුවෙන්.
එහෙනම් මේගොල්ලෝ බෝ කරලා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා බෝ කර ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා බෝ කර හැටියට යවන්න පුළුවන් කාටද? කාටද? ජනාධිපති විතරයි. එතන මොනවද? දැන් හොරකම තියෙන කොතනද? හොරකම තියෙන රජගෙවල් වල. ඉතින් රජගෙවල් වල හොරකමට නේද? රජගෙවල් වල හොරකම පිරිති රාජ්‍යයක් මේක. නිසා රටේ ජනාධිපතිවරයා හොරෙක් නම්, රටේ අගමැතිවරයා හොරෙක් නම්, රටේ ඉන්න ජනාධිපතිවරු හිටපු ජනාධිපති හොරු නම් මොකද මේ රට වෙන විනාශය? මේ ප්‍රාදේශ සභාවේ හිටපු නෝන ගැන කතා කරලා වැඩක් තියෙනවද? මුදුනට හෙන ගහලා තියෙනවා. අපේ රටේ දේශපාලන පරිවර්තනයක් ඕන. ඒ දේශපාලන තමයි මේ වංචාකාරී නාස්තිකාරී දේශපාලන වෙනුවට මේ දේශපාලන ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙන දේශපාලනය මහජන සේවයක් බවට පත් කරන්න ඕන. ඒ නිසා තමයි අපි කියන්නේ ජනතාවාදී පාලනයක් හදන්න ඕන. කවදාවත් අපේ රටේ දෙහිදී පාලන ජනතාවාදී උනේ නැහැ. ඒගොල්ලෝ පාලන ඒගොල්ලෝ වෙනුවෙන් හදන්නේ. මහින්ද මහතා ජනාධිපති වෙලා නැවත පෙරදිලා മന്ത്രിකම ඉඳගෙන නැවත එන්න හදන්නේ පුතාට පාර හදලා යන්න. ඒගොල්ලෝ වෙනුවෙන්. ඔය ඔක්කොම එහෙමයි. දැන් සිරිසේන ජනාධිපතිතුමා වැඩියෙන්ම මහන්සි වෙන අයගේ දියණිය ඊළඟ දේශපාලන කරලියට ගේන්නේ. තමන් බලය ගන්නවා තමන්ගේ පවුල වෙනුවෙන් තමන්ගේ ඥාති වෙනුවෙන්. එහෙම ආණ්ඩු දෝන. පාලනයක් අපි හදන්න ඕන ජනතාව වෙනුවෙන් තීන්දුව ගන්න. ජනතාවාදී පාලනය. එවැනි පාලනයක් හදනවා නම් හදන්නේ මේ රටේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මේ රටේ ජනතාවාදී බලවේගයක් විතරයි ලබා ගන්න. එතෙක් මේ රටේ ගොඩනගෙන හැම පාලනයක්ම ජනතාවාදී පාලනයක් නෙවෙයි. ඒගොල්ලෝ වෙනුවෙන් ගොඩනගා ගන්න ලද පාලනය. අන්න ඒ නිසා අපි හිතනවා තමුන්වහන්සේලාට අපිට විශාල කාර්යභාරයක් තිබුණා මේක වෙනස් කරන්න. මේක වෙනස් කළ හැකි කියලා අපිට දැඩි විශ්වාසයක් තිබෙනවා. මේ වෙනස් කිරීම සඳහා අපිට උඩින් විශාල කාර්යයක් කරන්න පුළුවන්. හැබැයි ගම්වල තමුන්වහන්සේලා සැලසියට කතා කරන්න, එක්සත් ජාතික පාක්ෂිකය වෙනස් කරන්න, ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකය වෙනස් කරන්න. ඔවුන් වෙනස් වෙන්නේ නැතුව ඔවුන් පරණ පාරණ යන්නේ මේ රටේ අනාගතේ එම පාරෙම තමයි. ඒසයි වෙනස් කිරීම වෙනුවෙන් සියලු දෙනාට එකතු වෙන්න මැදිහත් වෙන්න කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනකටම. ජය වේවා.